හරි ඊට පස්සේ ලීවර එක කොටස් බැලුවා අපි. ලීවර එක කොටස් බැලුවාම මේක ආයාසය, ඊට පස්සේ මේක ආයාස බාහුව, මේක දරය, ඊට පස්සේ මේක බාර බාහුව, මේක බාරය කියලා ගත්තා. අපි උස්සන්නේ මොකද්ද? අන්න ඒක බාරය. නේ? අපි බලය යොදන්නේ කොතෙන්ටද? එතෙන්ට කියන අපි ආයාසය. ඊට පස්සේ ඒක අර ලීවරය සම්බන්ධ වෙන තැන මෙන්න මෙතන දරය කියලා හඳුන්වනවා. මෙතන දරය කියලා හඳුන්වනවා. ඊට පස්සේ එතන ඉඳලා ආයාසයට තියෙන දුර ආයාස බාහුව. එහෙම නැත්නම් ඔය ආයාස බාහුව කියලා හඳුන්වනවා. මේක බාර බාහුව කියලා හඳුන්වනවා. ඊට පස්සේ ඔය විදිහට අපි කතා කරගෙන ගියා මෙන්න මේවා හරි වැදගත්. හරිද? යන්ත්‍ර වාසිය හොයන්නේ කොහොමද? යන්ත්‍ර වාසිය හොයන්නේ බාරයේ නිව්ටන් කීයද අන්න එක ගන්නවා අපි. ආයාසයේ නිව්ටන් කීයද ඒක ගන්නවා. බාරයේ ආයාසයෙන් බෙදලා. බාරයේ ආයාසයෙන් බෙදලා. ඒතර හැම වෙලාවෙම ගොඩක් වෙලාවට කියන්නේ 90ක් විතර යන්ත්‍ර වලින් අපි වාසියක් නේ බලාපොරොත්තු වෙන්නේ. නේද? ඒතර බාරයේ නිව්ටන් 20යි නම් අපි නිව්ටන් 10කින් විතර ඒක උස්සන්න ඕන. බාරයේ නිව්ටන් 20යි නම් ආයාසයේ නිව්ටන් 10ක් විතර වෙන්න ඕන. අන්න එතකොට මෙන්න මේ යන්ත්‍ර වාසිය කියන එක එකට වඩා වැඩි වුණොත් එහෙම අපිට කාර්යය ලේසි වෙනවා කියලා අපි කියනවා. ඒතර ওই විදිහට යන්ත්‍ර වාසිය කියලා කියන්නේ බාරයේ බෙදීම ආයාස. හරි ඊට මේකෙදි ඊළඟ අපි කතා කරා මෙන්න මේ ලීවර වර්ග ටික. ලීවර වර්ග තුනක් තියෙනවා. ඒක අර මේ දරයේ ක්‍රියා කරන. දරය කියන එක තියෙන තැන අනුව මේ ලීවර වර්ග ටික වෙනස් වෙනවා. පළමු වර්ගයේ ලීවර වල දරය පිහිටන්නේ හරි මැද්දේ. ආයාසය සහ බාරය කියන එක දෙපැත්තෙන් පිහිටනවා. මේක උදාහරණයකට ගන්න පුළුවන්. මේක තමයි පොදුවේ අපි අඳින එක මේ පළමු වර්ගයේ ලීවර. මේ පැත්තේ දරය මේ බාරය දරය ආයාසය. ඊට ඒකට උදාහරණ විදිහට සීසෝව කතුර අඬුගිරිය අඬුව වගේ එකක් ගන්න පුළුවන්. ඊළඟට දෙවන වර්ගයේ ලීවර වල ආයාසය මෙතන තියෙනකොට බාරය මැදින් තියෙනවා දරය කියන එක අයිනෙම්ම තියෙනවා. එතකොට මේකේ බාරය කියන එක මේ බලන්න ආයාසයයි දරයයි මැද්දෙන් තමයි බාරය තියෙන්නේ. බාරය මැද්දෙන් තියෙන්නේ. එතකොට මේ වගේ එකක් භාවිතා කරන්නේ අපි ටිකක් අර බර වැඩක් කරනවා. බර වැඩක් කියන්නේ මේ ටිකක් ලොකු ස්කන්ධයක් උස්සනකොට. නේ? එතකොට දැන් පුවක් ගෙඩියක් කපනවා. පුවක් ගෙඩියක් කපන එක බර වැඩක්ද කියලා මයින් අහන්න එපා. ඒක මේ පුවක් ගෙඩිය කපන එක ලේසි වෙන්නේ. ලේසි වෙන්න තමයි මේක භාවිතා කරන්නේ. හැම වෙලාවෙම වැඩේ ලේසි වෙනවා මේකේ. මේකෙන් හැම වෙලාවෙම වැඩේ ලේසි වෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා අහුවොත් මෙන්න මේ බාහුවේ දිග බලන්න ආයාස බාහුවේ දිග හැම වෙලාවෙම දිගින් වැඩි. ආයාස බාහුවේ දිග හැම වෙලාවෙම දිගින් වැඩි. මොකද මේ දෙක අතර තමයි බාරය තියෙන්නේ. බාරය තියෙන්නේ ආයාසයයි දරයයි අතර. ඒතර බාර බාහුව හැම වෙලාවෙම දිගින් අඩුයි. ඒතර බාර බාහුව දිගින් අඩු වෙනකොට ආයාස බාහුව දිගින් වැඩි වෙනකොට අපිට වැඩේ පහසු වෙනවා. කාර්යය පහසු වෙනවා. තරුෂි ආයෂා වීඩියෝ ඔන් කරගන්න. බලමුනේ මේ හිර වෙනවා වගේ නම් ඔෆ් කරගමු දැන් ඔන් කරගන්න. ඊළඟට තුන්වෙනි වර්ගයේ ලීවර වල බලන්න ඒකේ පිහිටීම මේක මේ ටිකක් වෙනස් ලීවර වර්ගයක්. මේකෙන් වැඩේ පහසු වෙන්නේ ආයාසයේ මැද පිහිටන්නේ. මේකේ කාර්යය ටිකක් අමාරු වෙනවා. ඒ කියන්නේ බාරය කියන එක නිව්ටන් 20ක් නම් අපි නිව්ටන් 40ක් විතර යොදන්න ඕනේ උස්සන්නේ. ඒවල මේකේ වාසියක් තියෙනවා. මේ ආයාසයේ පොඩි දුරක් උඩට චලනය කරපුවාම බාරය ලොකු දුරක් චලනය වෙනවා. බිලිපිත්ත එහෙම නෙවෙන්නේ. බිලිපිත්ත බලන්න. අපි බිලිපිත්ත මෙහෙම අල්ලන් ඉඳලා එක පැත්තක් උස්සන්න. ඉස්සරහා තියෙන මෙන්න මේක තමයි උස්සන්නේ. ඔහොම උස්සනකොට මෙන්න මේ අතින් අල්ලගෙන ඉන්න එක මේක තමයි දරය. අතින් අල්ලන් ඉන්න කොටස දරය. ඊට පස්සේ අපි අත මේ උස්සන අත අනික් අත මගේ වම් අතෙන් තමයි උස්සන්නේ. ඒතර වම් අත මෙහෙම මේ වම් අත සම්බන්ධ වෙන තැන ආයාසය. ඊට පස්සේ මාළු අයිල් වෙන තැන මෙන්න මෙතන දරය කියලා ගන්න. සෝරි බාරය කියලා ගන්න. ඒතර බාරය වැඩි දුරක් චලනය වෙනවා. නේ? අර බිලිපිත උස්සනකොට දන්නවනේ ඉතින් මාළුවා යනවනේ කෙලින්ම හඳට වගේ යනවන්නේ ඒ තරම් උඩ යනවා මාළුවා. එතකොට මාළුවා ඒ තරම් උඩ යන්න මේ අපි පොඩි දුරක් මෙහෙම ආයාසයෙන් චලනය කරපුවාම මාළුවා ලොකු දුරක් උඩට යනවා. හරි එහෙනම් අන්න ඒකට තමයි මේ තුන්වෙනි වර්ගයේ ලීවර භාවිතා කරන්නේ. මේකෙන් වැඩේ ලේසි වෙන්නේ නැහැ. වැඩේ පහසු වෙන්නේ නැහැ. ආයාසයේ බාරයේ වැඩි දුරක් චලනය වෙන එක තමයි සිද්ධ වෙන්නේ. තව උදාහරණයක් ගත්තයි කොස්ස. කොස්සත් එහෙමනේ කොස්ස මෙහෙම මේ වතු ගන්නකොට අපි ආයාසයේ පොඩි දුරයි චලනය වෙන්නේ. ඒ වුණාට කොස්සේ අර අතු ගෑවෙන කොටස වැඩි දුරක් චලනය වෙනවා. බාරයේ වැඩි දුරක් චලනය වෙනවා. ඊළඟට ඔහොම කතා කරලා අපි ඊට පස්සේ මෙන්න මේ ප්‍රවේග අනුපාතයකට ගියා. ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ
ආයාසයේ විස්ථාපනයේ වෙදීම් භාරයේ විස්ථාපනය. ආයාසයේ මෙහෙම විස්ථාපනය වෙනවා මෙතන ඉඳලා මෙතෙන්ට. භාරයේ විස්ථාපනය වෙනවා එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට. එතකොට ආයාසයේ විස්ථාපනයේ භාරයේ විස්ථාපනයෙන් බෙදපුවාම අපිට එනවා ප්‍රවේග අනුපාත. ප්‍රවේග අනුපාතය. එතකොට විස්ථාපනය කියලා කියන්නේ මෙන්න මේ දුර. හරි මේ දුර තමයි විස්ථාපනය කියලා කියන්නේ. ඊළඟට මේක සමාන වෙනවා කිව්වා බලන්න මේක සමාන වෙනවා කිව්වා ආයාස බාහුවේ දිග භාර බාහුවේ දිගින් බෙදපුවාම මේකට ප්‍රවේග අනුපාතයට සමාන වෙනවා කියලා කිව්වා. කියන්නේ ආයාස බාහුවේ දිග කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්. ආයාස බාහුවේ දිග. භාර බාහුවේ දිග කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්. එතන එක කියන බලන්න ආයාස බාහුවේ දිග භාර බාහුවේ දිගින් බෙදපුවාම ඒත් ලැබෙන්නේ ප්‍රවේග අනුපාතයමයි කියලා කියනවා. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. ආයාසයේ විස්ථාපනයේ වෙදීම් භාරයේ විස්ථාපනය කියන්නේ ප්‍රවේග අනුපාත. ඒක සමාන වෙනවා ආයාස බාහුවේ දිග භාර බාහුවේ දිගින් බෙදපුවාම එන උත්තරය. හරි. එතකොට බලන්න මේ ප්‍රවේග අනුපාතය කියන එක වැඩි වෙනකොට ප්‍රවේග අනුපාතය කියන එක වැඩි වෙනකොට යෙදිය යුතු ආයාසය අඩු වෙනවා. යෙදිය යුතු ආයාසය අඩු වෙනවා. ඒකත් මතක තියාගන්න. ඊළඟට අපි කතා කරා ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය. ප්‍රධාන කාර්යය ප්‍රතිදාන කාර්යය කියන්නේ ප්‍රධාන කාර්යය කියන්නේ අප විසින් කියන්නේ ප්‍රදානය කරන අපි දෙන ඒ කියන්නේ යන්ත්‍රයට වෙත අපි කරන කාර්ය. ඊට පස්සේ ප්‍රතිදාන කාර්යය කියන්නේ යන්ත්‍රයේ මගින් සිදු කරන කාර්ය. ඒතර ප්‍රධාන කාර්යය කියලා කියන්නේ ඒක ගන්න සමීකරණ දෙකක් තියෙනවා. ඒ දෙක මතක තියාගන්න ඕනේ. ප්‍රධාන කාර්යය කියන්නේ ආයාසයේ ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. ඒතර මෙතන බලන්න ආයාසයේ මෙයා යොදන ආයාසය මෙයා යොදන බලය. ඉතින් ඒකේ විස්ථාපනය කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. මෙතන ඉඳලා මෙතෙන්ට විස්ථාපනය කරන්නේ. විස්ථාපනය කියන්නේ දුරක්ම තමයි. එහෙම හිතා ගන්න ඕනේ. හරි. විස්ථාපනය කියන්නේ මේක චලනය වෙන දුර. ඒතර ආයාසයක් යොදනවා ආයාසය මගින් විස්ථාපනයක් සිද්ධ වෙනවා. ඒතර ආයාසයේ ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය අපි කියනවා ප්‍රධාන කාර්යය කියලා. ඔක මනින්නේ ජූල් වල. ඊළඟට ප්‍රතිදාන කාර්යය කියලා කියන්නේ යන්ත්‍රය විසින් කරන කාර්ය. ඒ කියන්නේ භාරයේ ගුණ කිරීම. භාරයේ නිව්ටන් ගානක් තියෙනවානේ. ඒ නිව්ටන් ගාන ගුණ කරන්න ඕනේ භාරයේ විස්ථාපනය. එතකොට ඒකට කියනවා ප්‍රතිදාන කාර්ය කියලා. ඊට පස්සේ අපි බැලුවා යන්ත්‍රයක කාර්යක්ෂමතාව. යන්ත්‍රයක කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ප්‍රධාන කාර්ය බෙදීම ප්‍රතිදාන කාර්ය. ඉතින් ඕකට අපිට බලන්න පුළුවන් මේ ප්‍රතිශතයක් විදියට 100ට කීයක්ද මේකෙන් මේ කාර්යක්ෂමතාවය. එතකොට අපි බලන්නේ ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය ගුණ කිරීම 100 කියලා. අපි කරපුවා මතක් කරගෙන යන්න. හරිද? ඊට පස්සේ ප්‍රතිදාන කාර්ය අපිට ලියන්න පුළුවන් භාරය ගුණ කිරීම භාරය චලනය උදුර. ප්‍රධාන කාර්ය ලියන්න පුළුවන් ආයාසය ගුණ කිරීම ආයාසය චලනය උදුර. ඊට පස්සේ මේක වෙන් කරලා ලියන්නත් පුළුවන් අපිට මේ සමීකරණේ මේ පැත්ත වෙනම ඒක ගුණ කිරීම මේ පැත්ත කියලා ගන්නත් පුළුවන්. එතකොට භාරය බෙදීම ආයාසය ගුණ කිරීම භාරය චලනය උදුර බෙදීම ආයාසය චලනය උදුර. එහෙම ගන්නත් පුළුවන්. එතකොට අපි මේ සමීකරණයෙන් අපිට තව එකක් ගොඩනගා ගන්න පුළුවන් ඊට පස්සේ භාරය බෙදීම ආයාසය කියලා කියන්නේ බලන්න අපි කලින් ගත්ත සමීකරණයක් යන්ත්‍රවාසිය. යන්ත්‍රවාසිය තමයි භාරය බෙදීම ආයාසය කියලා කියන්නේ. එතකොට අපිට ඒකට දාන්න පුළුවන් යන්ත්‍රවාසිය කියලා. ඒක ගුණ කිරීම භාරය චලනය වූ දුර බෙදීම ආයාසය චලනය වූ දුර කියලා එකක් අපි කතා කරලා නැහැ. හැබැයි අපි ඒකේ අනිත් පැත්ත බලලා දිනවා. බලන්න ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ ආයාසයේ විස්ථාපනය ආයාසයේ චලනය වූ දුර බෙදීම භාරය චලනය වූ දුර. ඒතර මේකෙම අනිත් පැත්ත. මේකෙම අනිත් පැත්තනේ. එතකොට අපි කරන්නේ ප්‍රවේග අනුපාතය මෙන්න මෙහෙම ලියමු. එක බෙදීම ප්‍රවේග අනුපාතය. එතකොට අපිට මේ සමීකරණ දෙක එකට කරලා මෙහෙම ලියන්න පුළුවන්. කාර්යක්ෂමතාවය සමානයි යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය සමානයි යන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය කියන. එතකොට අපිට ඕන නම් මේක ප්‍රතිශතයක් ලෙස බලන්න යන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතයේ ගුණ කිරීම 100 කියලා ගන්න පුළුවන්. එතකොට බලන්න මෙන්න මේ සමීකරණ ටික යන්ත්‍ර වාසිය කියන්නේ භාරය බෙදීම ආයාසය ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාසයේ චලනය වූ දුර බෙදීම භාරයේ චලනය වූ දුර කාර්යක්ෂමතාවය කියන්නේ යන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය. ඒතර මෙන්න මේ සමීකරණ ටික ඕනෑම සරල යන්ත්‍රයක් සඳහා පොදුයි. හරි ඕනෑම සරල යන්ත්‍රයකට මේ සමීකරණ තුන දාන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා ආනත තල ගැන. ආනත තලයකදී ආනත තලයක මෙන්න මෙහෙම තමයි බලන්නේ. ආනතිය අඩු වෙනකොට
අපිට වැඩේ පහසු වෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම වස්තුවක් උස්සලා මෙන්න මේක අපි ලොරි තට්ටුවක් කියලා දැන් ලොරියක තට්ටුවක්. මේක ලොරියක්. හරිද? ලොරිය උස්සලා මේ උඩට මේ බැරල් එක උස්සලා දාන්න ඕන. උස්සලා දානකොට ඒක වැඩේ ටිකක් අමාරුයි. ඒක නිසා අපි භාවිතා කරනවා මේ වගේ ආනත තලයක්. ආනත තලයක් භාවිතා කරනවා. ආනත තලයක් දිගේ මෙහෙම තල්ලු කරගෙන යනවා. තල්ලු කරගෙන යනවා. ඒක තල්ලු කරගෙන යනකොට වැඩේ ලේසි වෙනවා. හැබැයි ආනතිය කියන එක මේ ආනත තලයේ ආනතිය කියන එක අඩු වෙනකොට මේක අඩ කියලා තියෙන අඩු කියලා දෙන්න ඕනේ. අඩු වෙනකොට අපිට වැඩේ තවදුරටත් පහසු වෙනවා. මේකට වැඩිය මෙන්න මේ අවස්ථාවට වැඩිය මේ අවස්ථාවේදී වැඩේ පහසු වෙලා තියෙනවා. හරි. එතකොට මේ ආනත තලයක ආනතිය අඩු වෙන්න අපිට අපි කරන කාර්යය පහසු වෙනවා. හරි. එතකොට බලන්න මේ ආනත තලයක් ගත්තාම මෙන්න මේ කරුණු ටික මතක තියෙන්න ඕනේ. ආනතිය වැඩි වෙන විට ආයාසය වැඩි වෙයි. ඒ කියන්නේ මේ තියෙන්නේ ආනතිය වැඩි අවස්ථාව. මේකෙදී යොදන්න ඕනේ ආයාසය වැඩි. ආනතිය අඩු වෙන විට ආයාසය අඩු වෙයි. මේ තියෙන්නේ ආනතිය අඩු අවස්ථාව. මේවා ළමයි මේ ඔයාලා එදිනෙදා ජීවිතයේදී කරන දේවල්ම තමයි. ඒවා උදාහරණයක් ගන්න. විල් බැරෝක යම්කිසි දෙයක් තල්ලු කරගෙන යනකොට මේ අපි පඩියක් තියනවනේ. ඔහොම උස පඩියක් තියනවා නම් ඒකට ආනත තලයක් දානවා. නේ? ආනත තලයේ දිගයි නම් මෙන්න මේ වගේ ආනත තලයක් නම් වැඩේ පහසුයි. මේ දිග වෙන තරමට වැඩේ පහසුයි. හරි? ඊට පස්සේ බලන්න මේ ආනතිය අඩු වෙන තරමට ආයාසය අඩු වෙයි. ඒක තමයි කියන්නේ. ආයාසය අඩු වීම අනුව යන්ත්‍ර වාසියද වැඩි වෙයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම ආනතිය අඩු වෙන්න යන්ත්‍ර වාසිය වැඩි වෙනවා. මොකද යොදන්න ඕනේ ආයාසය අඩු වෙන නිසා. ඊළඟට එදිනෙදා ජීවිතයේදී ආනතල භාවිතා වන අවස්ථා. ඒතර මම ඔකත් පෙන්වුවා වලට නේද අර ස්ක්‍රූප් වැණයක් කොහොමද ආනතලයක් වෙන්නේ කියන එක. ස්ක්‍රූප් වැණයක් ආනතලයක් කියන්නේ ඇයි කියන එක ඔයාලට මම ඉදා පෙන්වුවා. ඒක මතක නැත්නම් මට කියන්න. හරිද? මම ආයෙ සැරයක් පෙන්වන්න කොහොමද ස්ක්‍රූප් වැණයක් ආනතලයක් වෙන්නේ කියන එක. හරි? ඒක මතකද නිසල? ස්ක්‍රූප් වැණේ ආනතලයක් වෙන්නේ කොහොමද කියන එක ස්ක්‍රූප් වැණේ ආනතලයක් කියන එක අපිට නිකන් බලපු ගමන් පේන්නේ නැහනේ. නේ ආනතලයක් වගේ පේන්නේ නැහැ ඔව්. මේ ස්ක්‍රූප් වැණේ කියන එක ආනතලයක් වගේ පේන්නේ නැහැ. දැන් මෙව්ව නම් ආනතල තමයි. මේකේ තියෙන්නේ මේ ආනතල දෙකක් තියෙනවා. එතන මේක තියලා ගහනකොට ඒ ආනතල තමයි මේක ඇතුළට ගමන් කරන්නේ. ස්ක්‍රූප් වැණේ ආනතලයක් තියනවා කියලා අපිට එහෙම පේන්නේ නැහැ. හැබැයි ආනතලයක් තමයි ඒකේ තියෙන්නේ. මම ඉදා වලට එක පෙන්නුවා. කොහොමද පෙන්නේ? මොකද එතකොට මෙන්න මේ වගේ එකක් ගත්තොත් ආනතලයක් කියන එක අපි පිළිගන්න ඕනේ. නේ මේ වගේ එකක් ආනතලයක්. මේක ආනතලයක්. පොඩයි මෙහෙම තියෙනවා. බලන්න මේක ආනතලයක්. මේක ආනතලයක්. මෙහෙම ආනතලයක් තමයි තියෙන්නේ. එතකොට ස්ක්‍රූප් වැණයක් කියන්නේ මෙන්න මේ ආනතලයක් වගේ එකක් අරගෙන මෙන්න මෙහෙම අපි මේ වගේ එක හේතුවොත් එහෙම බලන්න ස්ක්‍රූප් වැණේ තියෙන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයක් තමයි. කියන්නේ මෙන්න මෙහෙම මම ඉදා ඔයාලට පෙන්නද්දී ඔක ලස්සන හදාගෙන තිබුණා. දැන් අද මට ඒක දැන් හදන්න වෙලාවක් නැහැ. ඒ වගේම මේ ආනතලේ මේක දිගේ යන විදිය මේක රවුමට මෙන්න මෙහෙම තමයි ගමන් කරන්නේ. මේක දිගේ මෙහෙම රවුමට ස්ක්‍රූප් වැණේ විදියටම ගමන් කරනවා. ඒතර ස්ක්‍රූප් වැණේ එකක් තියෙන්නේ ඔන්න ඔය වගේ ව්‍යුහයක් තමයි. හරි? ඒතර මට නිකන් කොලේ දිගාරලා මේ කඩල කොටයක් වගේ හදන්න. ඔව් එහෙමත් පුළුවන්. ඒතර මෙහෙම ගන්න. මේවනේ. දැන් මේකෙත් ආනතලයක් තමයි ආනතලයක් මේ ආනතලයක් අරගෙන ඒක ඇණයක් වටේට උතලා තමයි ස්ක්‍රූප් වැණේ හදලා තියෙන්නේ. හරි. ඒතර මේ බලන්න මෙන්න මේ උතලා තියෙන එක. මෙන්න මේ උතලා තියෙන කම්බියක් වගේ එකක් බලන්න මේ උතලා තියෙන කම්බියක් වගේ. ඕක තමයි ආනතලයක් කියලා කියන්නේ. ඒතර මේ ආනතලය නිසා ස්ක්‍රූප් වැණේ කරකවනකොට මේ ආනතලයේ දිගේ තමයි ඇතුළට බහින්නේ ස්ක්‍රූප් වැණේ. හරි. ඊළඟට බලන්න
චක්‍ර සහ අක්ෂ දන්න සක සහ අක. ඔක තමයි දැන් අපි ඉන්නේ නේ. හරිකෝ වීඩියෝ ඔන් කරගන්න. අපි අද මට වීඩියෝ ඔන් කරගන්න තියෙනවා මාව. හරිද? අයිෂා අයිෂා ඉතින් මේ චක්‍ර සහ අක්ෂ දන්න මේ වල දැකලා තියෙනවා. මෙන්න මේ එක දැකලා තියෙනවා. මේ තියෙන්නේ මේ අර ලිං හාරද්දි එහෙම ඉස්සර දැන් නම් භාවිතා කරන අඩුයි මේ. ලිඳක් හාරද්දි එහෙම නැත්නම් පතලක් කපද්දි අන්න ඒ වගේ භාවිතා කරන උපකරණයක් තමයි මෙන්න මේ තියෙන්නේ. හරි මේකේ පොඩ්ඩක් මේකේ අකුරු අනිත් පැත්ත හැරලා තියෙනවා නේ. වකැටිය කියලා තියෙන. වකැටිය කියන එක අනිත් පැත්ත හැරලා තියෙන්නේ. එතන මේක මෙන්න මේ වකැටිය කියන එක කරකවන්න පුළුවන්. මේක කරකවන්න පුළුවන්. මේක කරකවනකොට බලන්න මේ වකැටිය ලොකු රවුමක් කරගෙන මේ කරකවනකොට ලොකු රවුමක් කරගෙනවා ඊට සමානව ඒක එක රවුමක් කරකවනකොට මෙන්න මේ කොටයක් තියෙන මෙතන ඒ කොටේ එක රවුමක් කරගෙනවා මේක එක රවුමක් කරකවනකොට මේක එක රවුමක් කරගෙනවා ඊට පස්සේ මේ බාල්දිය ඇදිලා යන උඩට මේ බාල්දිය උඩට ඇදිලා යනවා මෙන්න මේ කොටේ පරිධියට සමාන ප්‍රමාණයක් උඩට ඇදිලා යනවා එතන බලන්න මේ මෙතන තියෙන්නේ මේ වකැටිය කියලා එක තමයි මෙතන ඇඳලා තියෙන්නේ ලොකු රවුම ඇඳලා තියෙන්නේ වකැටිය. හරි? ඊට පස්සේ මෙන්න මේ දණ්ඩ මෙන්න මේ ලී කඳක් මෙතන තියෙන්නේ. ලී වලින් හදපු කොටයක් තියෙන්නේ මේ ලී කොටයක් තියෙන්නේ. අන්නේ කොටේ තමයි මෙන්න මේ අක්ෂ දණ්ඩ කියලා නම් කරලා තියෙන්නේ. එතන බලන්න මෙන්න මේ චක්‍රය එක වතාවක් කරගෙනකොට චක්‍රය එක රවුමක් කරගෙනකොට මේ අක්ෂ දණ්ඩත් එක රවුමක් කරගෙනවා. අන්න අක්ෂ දණ්ඩත් එක රවුමක් කරගෙනවා. එතකොට චක්‍රය එක රවුමක් කරගෙනකොට අක්ෂ දණ්ඩ එක රවුමක් කරගෙනවා. එතකොට අපි කරකවන්නේ චක්‍රය. වකැටියනේ කරකවන්නේ. මෙන්න මේක තමයි වකැටිය කියන්නේ. වකැටිය කියන්නේ මෙන්න මේ view එක. එතකොට මේක එක රවුමක් කරකවනකොට මෙන්න මේ දණ්ඩ එක රවුමක් කරගෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම මේ අපි වැඩිපුර කරකවන්න ඕනේ මේ. වැඩිපුර කරකවන්න ඕනේ මේකේ පොඩි දුරක් උඩට ගන්න. ඇයි මේකේ බලන්න මේකේ පරිධිය ගොඩක් වැඩි. මේකේ පරිධිය වැඩි. මේකේ පරිධිය අඩුයි. එතකොට මේක එක රවුමක් කරගෙනකොට පොඩි ප්‍රමාණයක් තමයි මේකේ කරකෙන්නේ. ඒකට වැඩි ලේසි වෙනවා. අපි බලමු මේකේ මොනවද අපිට හදන්න තියෙන ගණන්. හරි? බලමු මේකේ ඊළඟට කියලා තියෙනවා බලන්න මෙහෙම. බලන්න වකැටිය එක් වටයක් කරකවනවා. ඔයාලට දීලා තියෙනවා මේ නෝට් එක. මේ නෝට් එකේ දීලා තියෙනවා ටියුට් එක බලන්න. වකැටිය එක් වටයක් කරකවන වෙයි. ඒ කියන්නේ මෙන්න මේ වකැටිය එක වටයක් කරකවනකොට මෙන්න මේ ආයාසයේ චලනය වෙන දුර. ඒ කියන්නේ මේ බාල්දියේ චලනය වෙන දුර. මේක කරකවද්දි මෙන්න මේක කරකවද්දි බාල්දිය උඩට එන එක නෙවෙන්නේ. බාල්දිය උඩට එන එක තමයි වෙන්නේ. එතකොට මේ වකැටිය එක රවුමක් කරගෙනකොට මෙන්න මේ ආයාසයේ චලනය වෙන දුර අපි දැනගන්න ඕනේ. ඉතින් බලන්න මට කියන්න එකට ඒක කරන්නේ කොහොමද කියලා. මෙන්න මේක එක රවුමක් කරකවනකොට අපි ආයාසය යොදන්නේ මෙතෙන්ටනේ. මෙතෙන්ට තමයි ආයාසය යොදන්නේ. එතකොට ආයාසයේ චලනය වෙච්ච දුර හොයන්නේ කොහොමද? මම කියලා දෙලා නේද? පුළුවන් නම් කියන්න බෑ. ආයාසයේ චලනය වෙච්ච දුර හොයන්නේ කොහොමද? කවිදු? හරිසි? මේ රවුමක් කියන්නේ. එතකොට මේ රවුමේ පරිධිය ගත්තා නම් අපිට පුළුවන් ආයාසයේ චලනය වෙච්ච දුර හොයන්න. මේක එක රවුමක් කරගෙනකොට අපි මෙන්න මෙතනින් අල්ලගෙන තමයි කරකවන්නේ. මෙහෙම කරකවනකොට එක රවුමක් කරකවලා මෙතෙන්ට එනකොට අපි කොහොමද මේ ආයාසයේ චලනය වෙච්ච දුර හොයන්නේ? මොකද්ද දාන සමීකරණය? සමීකරණයක් තියෙනවා දාන්න. මෙතන තියෙනවා ඒකේ පරිධිය නෙවෙයි. අරය R1 කියලා දීලා තියෙනවා. එහෙනම් කොහොමද අපි වකැටිය එක වටයක් කරකිනකොට මෙන්න මේ ආයාසයේ චලනය වෙන දුර හොයාගන්නේ? මොකක්ද දාන සමීකරණය? වෘත්තයක පරිධිය. අන්න හරි 2πr. බොහොම හොඳයි. 2πr කියන සමීකරණය තමයි අපි දාන්නේ. ඒකට හේතුව තමයි මේකේ අරය බලන්න. මේකේ අරය R1 කියලා තමයි තියෙන්නේ. R1. එතකොට මේක එක වටයක් කරගෙනකොට අපි ආයාසයේ මේකේ පරිධියට සමාන ප්‍රමාණයක් කරකවලා ඉවරයි. නේ? ඔක හරියට නිකන් මෙහෙම අපි හිතමුකෝ මෙන්න මේක තමයි වකැටිය කියලා හිතන්න. මේක වකැටිය. මම නිකන් උදාහරණයක් ගන්න. මේක තමයි වකැටිය. එතකොට මේක අපි කරකවනවා මෙහෙම කරකවනවා. මෙහෙම කරකවලා එක රවුමක් එනකොට අන්නේ රවුමේ පරිධිය ගත්තොත් අපිට පුළුවන් ඒකේ ආයාසයේ චලනය වෙච්ච දුර බලන්න.
මේක රවුමක් කරකවලා ගන්න. හරිද? එතකොට මෙන්න මේකෙදි අපිට මේ අරය අරගෙන පුළුවන් 2πr දාලා ඒක හොයාගන්න. එතකොට ඒක එහෙම කරගෙනකොට මේ බාල්දිය උඩට එන්නේ මෙන්න මේකේ පරිධියට සමාන ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මේ අක්ෂ දණ්ඩේ පරිධියට සමාන ප්‍රමාණය. ඒකේ පරිධිය කොහොමද හොයාගන්නේ? මෙන්න මේකේ පරිධිය හොයාගන්නේ කොහොමද? මේකේ පරිධියට සමාන ප්‍රමාණයක් තමයි බාල්දිය උඩට එන්නේ. ඇයි එක රවුමයින් කරගෙන? එක රවුමක් කරගෙනකොට මේක වටේ ලණුවේ දෙන්නේ එක රවුමක්. ලණුව එක රවුමක් එතනකොට බාල්දිය ඒකට සමාන ප්‍රමාණයක් තමයි උඩට එන්නේ. ඒතර බාල්දිය උඩට ආපු දුර කොහොමද අපි හොයාගන්නේ? ඒක හොයාගන්න නම් මෙන්න මේකේ පරිධිය හොයාගන්න ඕනේ. මෙන්න මේ අක්ෂ දණ්ඩ. අක්ෂ දණ්ඩේ පරිධිය කොහොමද හොයාගන්නේ? හරිද? ඒකෙත් අරේ දීලා දිනවා. හරි. ඉන්නව. two five R නේද සර්? 2πr ම තමයි. ඒ වුණාට මේ කලින් එකේ 2πr 1 කියලා ගත්තේ මේකේ 2πr 2 කියලා තමයි ගන්න වෙන්නේ. බලමු අපි ඒක චුට්ටක් හදලා. උත්තර දීපු නැති නිසා තේරුන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. බලමු. හරි. මේ තියෙන්නේ චක්‍රය. මේ තියෙන්නේ අපි කරකවන එක. මේ තියෙන්නේ කරකවන එක. මේ තියෙන්නේ අක්ෂ දණ්ඩ. ඒතකොට මේකට තමයි බාල්දිය සම්බන්ධ වෙන්නේ. බාල්දිය සම්බන්ධ වෙන්නේ. මේක වටේ තමයි මේ රණුව ඇතිලා තියෙන්නේ. එතකොට මේක තමයි අපි කරකවන්නේ. මේකට අපි අණ්ඩක් සම්බන්ධ කරමු, මෙතෙන් අණ්ඩක් සම්බන්ධ කරමු. මේක මෙහෙම තමයි කරකවන්නේ. මෙහෙම කරකවනකොට මේකේ අරය දීලා තියෙනවා R1 කියලා. මේකේ අරය දීලා තියෙනවා R2 කියලා. එතකොට මේක එක රවුමක් කරකවනකොට මේ ආයාසය යොදන්නේ මේකටනේ අපි බලය යොදන්නේ මේකට බලය යොදන්නේ නැහැ නේ. මේකට තමයි බලය යොදන්නේ. ඒතර ආයාසයේ චලනය වෙච්ච දුර ඇහුවොත් එහෙම අපිට ගන්න වෙන්නේ මෙන්න මේ වෘත්තයේ පරිධිය. ඒතර මේ වෘත්තයේ පරිධිය අපිට ගන්න පුළුවන් 2πr කියන සමීකරණය. ඒතර r වෙනුවට අපි දානවා r1 කියලා. අයි මෙයාගේ පරිධිය අපිට දීලා තියෙන r1 කියලානේ. r1 කියලා දාන්න. ඒතර එහෙම එක රවුමක් කරකවනකොට මේක කරකවනකොට මෙන්න මෙතන මෙන්න මේ බාල්දිය ඉහළට යන ප්‍රමාණය අපි කියනවා භාරය ගමන් කරපු දුර. මේකනේ භාරය. භාරය තමයි අපිට උස්සන්න ඕනේ. මේ උස්සන්න ඕනේ එක බාල්දිය. බාල්දිය කොච්චර ඉහළට ගියාද කියලා බලන්න. බාල්දිය කොච්චර ඉහළට ගියාද කියලා බලන්න නම් මෙන්න මේ R2 කියන එක මෙන්න මේ අක්ෂ දණ්ඩේ පරිධිය හොයාගන්න. ඇයි මේක එක රවුමක් කරකවනකොට මේක රවුම් දෙකක් කරගෙන නැහැ නේ. මේකත් කරගෙන එක රවුම. ඒක තේරුණාද කවිද? ඒකයි පාරක් කියන්න. ඒකනේ අන්නේම කියන්න ඕන. සදලපෙ ඉන්න බෑ. හරි. එතකොට මෙන්න මේක බලන්න දැන් මේක අපි වකැටිය කියන එක අර ඔයාලා බලන්න ඔයාලා දීලා තියෙන රූපේ බලන්න මේකේ අර ලිදට සම්බන්ධ කරපු එක බලන්න මේකේ අර අතින් අල්ලන කෑල්ල ඔකට තමයි වකැටිය කියන්නේ. වකැටිය කියන්නේ ඒක. ඒතර වකැටිය තමයි මෙන්න මේ මම මෙතන දාලා තියෙන්නේ. මෙතන වකැටිය තමයි මෙහෙම දාලා තියෙන්නේ. මේකේ මම රවුමක් ඇඳලා තියෙනවා. ඒ වකැටිය ගමන් කරන පාර තමයි මම මේ රවුමක් ඇඳලා තියෙන්නේ. එතකොට මම මේකට තමයි ආයාසය යොදන්නේ. මේක තමයි කරකවන්නේ මේ. හරිද? එතකොට මේ වකැටිය එකපාරක් එක රවුමක් කරකවලා මෙතෙන්ට එනකොට මෙන්න මේ ආයාසයේ ගමන් කරපු දුර හොයන්න. මේකනේ ආයාසය. මෙතන තමයි ආයාසය යොදන්නේ. ආයාසයේ ගමන් කරපු දුර හොයන්න අපි මේකට අර සමීකරණය දාන්න ඕනේ. වෘත්තයේ පරිධිය හොයන සමීකරණය. ඒ වෘත්තයක් කියන්නේ මේ. මෙහෙම වෘත්තයක් කියන්නේ. ඒ වෘත්තයේ අරය මෙතන දීලා තිනවා R1 කියලා. එතකොට 2πr 1. ඒක තේරුණාද ආයාසයේ ගමන් කරපු දුර හොයාගත්ත විදිය? හරිද? ඔව්ද? හරි. ආයාසයේ ගමන් කරපු දුර එහෙමයි හොයාගන්න. භාරයේ ගමන් කරපු දුර හොයන විදිය තමයි පොඩ්ඩක් තේරෙන්නේ නැත්තේ පැටලෙන්නේ. බලන්න භාරයේ ගමන් කරපු දුර හොයන්නේ මෙන්න මේක.
එතකොට මේක එක රවුමක් කරකවනකොටම මේ මෙන්න මේකට සම්බන්ධ කරලා තියෙන මේ අක්ෂ දණ්ඩ කියන එක මේක අක්ෂ දණ්ඩ. අක්ෂ දණ්ඩ කියන එක සම්බන්ධ කරලා තියෙන්නේ මේකට. මෙන්න මේ වකටියටම තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට වකටිය එක රවුමක් කරකවනකොට අක්ෂ දණ්ඩ එක රවුමක් කරකවනවා. එතකොට අක්ෂ දණ්ඩ එක රවුමක් කරගෙනකොට ඒ රවුමේ පරිධියට සමාන ප්‍රමාණයක් මේ බාල්දිය ඉහළට ගමන් කරනවා. රවුමේ පරිධියට සමාන ප්‍රමාණයක් බාල්දිය ඉහළට ගමන් කරනවා. ඒකට හේතුව තමයි ඇයි මේ අක්ෂ දණ්ඩ වටේට එතෙන්න ඕනේ ලණුව එතෙන්න ඕනේ අක්ෂ දණ්ඩ වටේ. ඒතර අක්ෂ දණ්ඩ වටේ එක රවුමක් එතනකොට බාල්දිය ඒ රවුමට සමාන ප්‍රමාණයක් තමයි උඩට ගමන් කරන්නේ. ඒක තේරුණාද? හරිද? ඔව් සර්. ඒතර ඒකට සමාන ප්‍රමාණයක් තමයි ඉහළට ගමන් කරන්නේ. මෙන්න මේ අක්ෂ දණ්ඩ කරගෙන එක වටයක් කරගෙනකොට අර අක්ෂ දණ්ඩේ පරිධියට සමාන ප්‍රමාණයක් බාල්දිය ඉහළට ගමන් කරනවා. එතකොට අපි මේ බාල්දිය ඉහළට ගමන් කරපු දුර හොයන්න අපි මේකටත් මෙන්න මේකටත් 2πr දාන්න ඕනේ. 2πr2 කියන. ඔක දාන්න. ඔක මේක මේ පාඩම ඉතින් ඔයාලට අලුත් දෙයක්. මොකද මෙච්චර ගණන් හම්බුන්නේ නැහැ විද්‍යාවේ මීට කලින්. දැන් 10 වසරට ගියපුවාම නම් දෙකෙන් පංගුවක් නෙමෙයි. සිලබස් එකෙන් 3ෙන් 2ක් විතරම ගණන් තියෙනවා. හරි? ඔයාලට මේ ගණන් හම්බෙච්ච පළවෙනි අවස්ථාව නිසා තමයි මේවා මෙච්චර අවුල් වෙන්නේ. හරිද? එච්චර ගණන් ගන්න එපා. මේවා මේ කොහොම හරි තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට මෙන්න මේ බාරේ ගමන් කරපු දුර අපිට ගන්න හැකි 2πr කියලා. මොකද අක්ෂ දණ්ඩ වටේ තමයි ලණුව එතෙන්නේ. ලණුව එතෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තමයි බාල්දිය ඉහළට ගමන් කරන්නේ. එතකොට අපි මේ බාරේ ගමන් කරපු දුර 2πr2 කියලා ගන්න. එතකොට අපිට මේකේ ප්‍රවේග අනුපාතය ගන්න පුළුවන්. ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ බාරේ ගමන් කළ දුර බෙදීම ආයාසයේ ගමන් කළ දුර. හරිද සමීකරණේ? ඒක අනිත් පැත්ත දෙන්න ඕනේ. sorry අනිත් පැත්ත දෙන්න. ආයාසයේ ගමන් කළ දුර බෙදීම බාරේ ගමන් කළ දුර. එතකොට මේකේ මට කියන්නකෝ තවශ්‍ය කියන්න බලන්න ආයාසයේ ගමන් කරපු දුර කීයද? ආයාසයේ ගමන් කරපු දුරට ගත්තු සමීකරණය මොකක්ද? ආයාසය කියන්නේ මේක. මේක එක රවුමක් කරකවනකොට ආයාසයේ ගියපු දුර කීයද? කොච්චරද? ඒ කියන්නේ කීයද කියන්නේ මොකක්ද ඒකට ගත්තු සමීකරණය? කවිද? නිසල ආයාසයේ ගමන් කරපු දුර මේක එක රවුමක් කරගෙනනකොට ඒ රවුමේ පරිධියට සමාන ප්‍රමාණයක් තමයි ආයාසයේ ගමන් කරන්නේ. ඒක 2πr1 කියලා ගත්තා. 2πr1. ඊට ඒක බෙදෙනවා බාරයේ ගමන් කරපු දුර. බාරයේ ගමන් කරපු දුර 2πr2. එතකොට අපිට මෙන්න මේකේ ප්‍රවේග අනුපාතය ගන්න පුළුවන්. මේ 2π ට 2π කැපිලා යනවා. r1 බෙදීම r2 කියලා ගන්න. r1 බෙදීම r2 කියලා මේකේ මේ ප්‍රවේග අනුපාතය ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ චක්‍ර සහ අක්ෂ දාන්න තිබුණොත් එහෙම මෙන්න මේ චක්‍රයේ අරය මෙන්න මේ අක්ෂ දණ්ඩයේ අරයෙන් බෙදපුවාම අපිට එනවා ප්‍රවේග අනුපාතය. එතකොට මේ වගේ ගාණක් හදා ගන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රවේග අනුපාතය සමානයි r1 බෙදීම r2. ඒ කියන්නේ r1 කියන්නේ මෙන්න මේ මෙන්න මේ චක්‍රයේ අරය. r2 කියලා කියන්නේ අක්ෂ දණ්ඩයේ අරය. හරි. එතකොට අපි මෙන්න මේ ටික ලියා ගමු. එතකොට මේකෙදි මේ ලියා ගන්න තියෙන මොනවද?
ආනේ ඒක මම ප්‍රසන්ටේෂන් එකට දාලා නැහැ. ඔයාලට මේක බලලම තමයි ලියා ගන්න වෙන්නේ. මේව ලියන්න. ඔක ලියන්න තියෙන තැන මෙන්න මේ ටික ලියා ගන්න. ඒක ලියන්න තියෙන්නේ ප්‍රවේග අනුපාතය කියලා දින තැන. ඒක එතන තමයි මෙන්න මේක ලියන්නේ. මේව ලියන්න. ප්‍රවේග අනුපාතය ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ චලනය වූ දුර බෙදීම භාරයේ චලනය වූ දුර. ආයාසයේ චලනය වූ දුර අපිට මේකේ ගන්න පුළුවන් අර R1 කියන අරේ තියෙන්නේ අන්නේ ඒ අර ඒ රවුමේ පරිධිය ගත්තාම අපිට පුළුවන් ආයාසයේ චලනය වූ දුර ගන්න. 2 5 R1 එක බෙදෙනවා භාරයේ චලනය වෙච්ච දුර 2 5 R2 අර අක්ෂ දණ්ඩේ පරිධිය ගත්තාම ඒක ගන්න පුළුවන්. එතන මේකට මේක කැපිලා යනවා R1 බෙදීම R2 කියලා ගන්න පුළුවන්. එතන මෙන්න මේක තමයි ප්‍රවේගානුපාතයේ සූත්‍රය. චක්‍ර සහ අක්ෂ දණ්ඩේ ප්‍රවේගානුපාතයේ සූත්‍රය R1 බෙදීම R2. හරිද? ඔන්න ඕක තමයි ලියා ගන්න තියෙන්නේ. 7 වෙනි පිටුවේ යටම තියෙන විස්තර. මේක මේ තේරුණාද නිසල? මොකක්ද සර්? ඒක ලිව්වද? ඔව්. මේක තේරුණාද වැඩේ? ඔව් සර්. ෂියාන් කොහොමද මේක තේරුණාද? ඔව් සර්. තේරෙන්නේ නැත්නම් කියන්න ඕනේ. මේක මේ අපි මගේ පන්ති වල කතා කරන්න ඕන ළමයි. කතා කරන්න ඕනේ මේ ඒක තමයි පොඩි පන්ති කරන එකේ වාසිය ඒකනේ. ළමයි කීප දෙනෙක් ඉන්නකොට ඔයාලට කතා කරන්න පුළුවන් නේ. ළමයි 100 ගණන් ඉන්න පන්ති වල වගේ නෙවෙයි කතා කරලා ප්‍රශ්නයකට උත්තරයක් ගන්න පුළුවන්. එතකොට මේ ඊළඟ බලන්න තියෙන එක චක්‍ර සහ අක්ෂ දණ්ඩ යන්ත්‍රවල භාවිතා වන අවස්ථා. මොනවද මේ වගේ ඒවා භාවිතා වන අවස්ථා? උදාහරණ ඔයාලා දැකලා තියෙනවා. මම එකක් තමයි මෙන්න මේ අර ලිඳේ භාවිතා කරන ඩබරේ කියන එක. ඩබරේ කියලා තමයි ඔකට කියන්නේ. ලිඳේ භාවිතා කරන්නේ ඩබරේ. එතකොට මෙන්න මේ වගේ අවස්ථා ටිකක් අපිට ගන්න පුළුවන්. මේ වගේ අවස්ථා ටිකක් චක්‍ර සහ අක්ෂ දණ්ඩ අපිට ගන්න පුළුවන්. ලෑන්ඩ් මාස්ටරේ කොහොමද ස්ටාර්ට් කරන්නේ? ලෑන්ඩ් මාස්ටරේ යතුර මොන වගේ? ඒක ලියලා දෙන්න. නිසල් ලෑන්ඩ් මාස්ටරේ ස්ටාර්ට් කරන්නේ කොහොමද යතුර? මෙහෙම දාලා මෙහෙම කරනවද? කොහොමද? කරගෙනවද? ඔව් කරකවන. ස්ටාර්ට් කරලා දිනවද කවුරුහරි? ඔව් සර්. ස්ටාර්ට් කරලා දිනවා සර්. කරලා දිනවා. එතකොට මේ ස්ටාර්ට් කරලා තියෙනවා. ස්ටාර්ට් කරලා දිනවා. එතකොට මේ ඒක කරකවනකොට මේ හිතන්න අපිට නිකන් අර මේ ඒකේ අර යතුර කැඩුනා කියලා යතුරේ අර අල්ලන කෑල්ල කැඩුනා කියලා කවදාවත් ස්ටාර්ට් කරන්න බෑ. හරි හයිය. කියන්නේ අපි අර ස්ටාර්ට් කරනකොට අපි අල්ලන කෑල්ල දිනන්නේ ඒක දික් වෙන තරමට තමයි අපිට ලේස්. නේ? එතකොට මේ ඒවා තමයි ඔය ප්‍රායෝගිකව යොදන්න ඕනේ කියලා මම කියන්නේ. මෙන්න මේ වගේ තියෙනකොට අර ස්ටාර්ට් කරන කරකවන එක මෙන්න මෙතෙන්ට තමයි සෙට් කරන්නේ. මෙතෙන්ට සෙට් කරලා මෙන්න මෙහෙම ඔන්නෝම කෑල්ල තියෙනවා මේක අල්ලගෙන කරකවන්න තමයි තියෙන්නේ. කරකවල ගලවලා ගන්න ඕන ටක්. ගලවගෙන අනිත් පැත්තට කරකවන ටික ගාලා ඇදලා යනවා. එතන මේක කරකවනකොට මීටත් වඩා ලේසි වෙනවා තව දිග එකක් ගත්තා. මේක තව දික් වුණා නම් ලේසි වෙනවා. මේක කොට වෙන්න හිතන්නකො මෙතනින් කැඩිලා ගියා කියලා යතුරු. යතුරු මෙතනින් කැඩිලා ගියොත් එහෙම මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් තමයි ඉතුරු වෙන්නේ. මේක අමාරුයි වැඩි.
දිගට තියෙන තරමට තමයි ලේසි. අන්න ඒක තමයි මෙන්න මේ R1 කියන එක දික් වෙන තරමට තමයි ලේසි. ඒ කියන්නේ අපි R1 කියන්නේ මේ ආයාසය යොදන මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර තමයි R1 කියන්නේ. මේක දික් වෙන තරමට වැඩි ලේසි. මේක දික් වෙන තරමට වැඩි ලේසි. එතකොට මේ ලෑන්ඩ් මාස්ටරේ තියෙන්නේ අන්න ඒ වගේ එකක්. ලෑන්ඩ් මාස්ටරේ යතුරු. අර කවදාවත් යතුරු නැති වෙලා හොයන්නේ නැති වාහනේ ලෑන්ඩ් මාස්ටරේ නේ. අනික හැම වාහනයකම උදේ පාන්දර යතුරු හොයන. ලෑන්ඩ් මාස්ටරේ යතුරු හොයන්න ඕන. නෑ නේද? ඒක ඕන තැනක පේනවන්නේ ලොකු යතුරක් නේ තියෙන්නේ ලෑන්ඩ් මාස්ටරේ නේ. හරි. ඒතර මෙන්න මේ ටික උදාහරණ ගන්න පුළුවන්. ඒතර මේකෙත් බලන්න මේ ස්ක්‍රූපු නියන. ස්ක්‍රූපු ඇණයයි ස්ක්‍රූපු නියනයි පටල ගන්න එපා. ස්ක්‍රූපු නියනේ තියෙන්නේ මෙන්න මේක තමයි චක්‍රය. මේක චක්‍රය. මේක අක්ෂ දන්න. මේ තියෙන අක්ෂ දන්න. මං ගා ස්ක්‍රූපු නියනක් තියනවා බලමු. තියෙනවා. මේ තියෙන ස්ක්‍රූපු නියනක්. ඒතර මේක අපි මෙහෙම දාලා කරකවන්න මෙහෙමනේ කරකවන්නේ. මෙහෙම කරකවන්න. ඒතර මෙහෙම කරකවනකොට බලන්න අක්ෂ දන්න පොඩි හීනියට තියෙනවා චක්‍රය කියන එක ටිකක් ලොකුවට තියෙනවා. මෙහෙම කරකවන්න පුළුවන්. එතකොට මේ ස්ක්‍රූ පුණියකින් අල්ලන්න බැරි නම් තදයි වගේ නම් වෙන මොකද්ද කරන්නේ අපි කරනවා එක දෙයක් මොකද්ද? ඉන්නවනේ ඒකත් මං ගාව තියෙනවා පොඩ්ඩක් ඉන්නකො පෙන්න. මතක් කරලා බලන්න. එහෙම කරලා නැද්ද? ඒ කියන්නේ මේ ස්ක්‍රූ පුණියකින් කරකවන්න බෑ නේ තදයි. එහෙම වුණොත් එහෙනම් මොකද කරන්නේ? තව උපකරණයක් භාවිතා කරලා අපිට පුළුවන් වැඩේ ලේසි කරගන්න. අඬුව නෑ ස්ක්‍රූපු නියනට තව එකක් සම්බන්ධ කරනවා. ස්ක්‍රූපු නියනෙන් කැරකෙන්නේ නැත්නම් අපි ගන්නවා මෙන්න මේ වගේ යතුරක් හරි ස්පැනරයක් හරි ගන්නවා. අරගෙන දැන් ඔයාලා දැන් හොඳට මතක තියාගන්න මේක. හරි ඊළඟ දවසේ ඇණයක් ගැලවෙන්නේ නැත්නම් ওই වැඩේ කරන්න. මෙන්න මේව සම්බන්ධ කරගන්න. හරි මේව සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේක ඇණේට සම්බන්ධ කරලා අපි හොඳට මෙහෙම පපුවට හරි තියලා තද කරනවා හොඳ. තද කරලා මේක මෙතනින් අල්ලලා කරකවනවා. ඒතර බලන්න මෙන්න මේ අපි කලින් තිබුණේ මෙන්න මෙතෙන්ට අපි බලය යෙදුවේ. මෙතෙන්ට බලය යෙදුවේ. හරි? එතකොට ටිකක් අමාරුයි වැඩි. ඒතර අපි මේක සම්බන්ධ කරපුවාම මෙන්න මේ ස්පැනර් එක සම්බන්ධ කරපුවාම අර අරය කියන එක වැඩි වෙනවා. දැන් බලන්න මෙතනින් තල්ලු කරන්න. මෙතනින් තමයි දැන් තල්ලු කරන්නේ. මෙතනින් තමයි කරකවන්නේ. ඒතර අරය කියන එක වැඩි වෙනවා. අන්න ඒ වගේ වාසියක් තියෙනවා මේ. මේකේ වාසියක් තියෙනවා මේ ඔයාලා ගෙදර ඇණයක් ගලවන්න බැරි නම් හරි නිකන් ඉන්න එපා. ගිහිල්ලා එක්කෝ යතුරක් හරි ඒකට තමයි මේක මෙහෙම හදලා තියෙන්නේ. ස්ක්‍රූපු නියනේ මෙන්න මේක හදලා තියෙන්නේ අර යතුරක් හරි ස්පැනරයක් හරි දාන්න පුළුවන් විදිහට තමයි. හරි? ඒ දාන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේ විදිහට පුළුවන් මේකට උදාහරණ විදිහට එතන ඉඩ නැහැ. ඒ අර යට ලියා ගන්න. හරිද? එතනින් යට ලියා ගන්න චක්‍ර සහ අක්ෂ දණ්ඩ යන්ත්‍ර භාවිතා වන අවස්ථා. ලියන්න මේකේ ලියන්න එකක් අත්ත්‍රැක්ටරේ යතුරක් අත්ත්‍රැක්ටරේ ස්ටාර්ට් කිරීම අත්ත්‍රැක්ටරේ පණ ගැන්වීම කියලා. අත්ත්‍රැක්ටරේ පණ ගැන්වීම ඊට පස්සේ රෝදයක ඇණයක් ගැලවීම ඊට පස්සේ ස්ක්‍රූපු නියන ඔන්න කියන ඒවා ටික ලියා ගන්න. සර් දෙවෙනි එක මොකක්ද? මේකද? නෑ අර අත්ත්‍රැක්ටරේ පණ ගැන්වීම ඊළඟට ලියන්න මේ රෝදයක ඇණයක් ගැලවීම ඊට පස්සේ ස්ක්‍රූපු නියන. මේක නම් මට හරියටම දන්නේ නැහැ මොකක්ද කියලා. මොකක්ද කියලා දන්නවද මේක? මේ උපකරණය? සමහරවිට මේක මේ ඈ? ඕකාර කටර් වගේ එකනේ. එහෙම එකද? කටර් එකද? හරි මේ ඒකට මම නම දන්නේ නැහැ මේකට මොකද්ද කියන්නේ කියලා. හරි කමන්නේ උදාහරණ තුනක් තියෙනනේ මේකක් දන්නවනේ ඒකත් ලියාගන්න. හරි. හරි ඊළඟට යමු අපි.
ඊළඟට අපිට තියෙන්නේ කප්පි. පේන්නේ නැති ගතියක් තියෙනවා නේ. හරි. කප්පි කියන මාතෘකාවට යමු. බලන්න මේකේ අපි කප්පියක් භාවිතා කරලා වැඩක් කරපුවාම සිද්ධ වෙන දේ බලන්න මේකේ ඉස්සෙල්ලාම ක්‍රියාකාරකමක් තමයි දාලා තියෙන්නේ මම. හරි. මෙන්න මේ වගේ කප්පියකට ලණුවක් දාලා මේ විදිහට මෙතනින් ගල් කැටයක් සම්බන්ධ කරනවා. ගල් කැටයක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේ ගල් කැටයට ගැළපෙන භාරයක් කියලා අපි හිතමු නිව්ටන් කිලෝග්‍රෑම් එකක් කියලා. කිලෝග්‍රෑම් එකක් කියන්නේ නිව්ටන් 10ක්. නිව්ටන් 10ක බරක් මේකට එල්ලනවා. බරක් එල්ලලා ඊට පස්සේ ඒක කලින් නිව්ටන් තුලාවෙන් මැන ගන්න ඕනේ කීයද කියන්නේ. කලින් මැන ගන්න ඕනේ නිකන් උස්සලා බලලා නිව්ටන් තුලාවෙන් මෙන්න මේ තරාදියෙන් කලින් මැන ගන්නවා. මැනගෙන ඊට පස්සේ ගල් කැටේ කප්පිය තුලින් යවනවා. ලණුවක් මගින් කප්පිය තුලින් යවනවා. එතකොට මෙන්න මෙතන ගල් කැටේ එල්ලනවා. ඊට පස්සේ මුලින්ම ගල් කැටේ ස්කන්ධය මැනගෙන අපි නිව්ටන් ගාන බලා ගන්න ඕනේ. නිව්ටන් 10ක් කියලා හිතමු. හරි. එතකොට මේ ගල් කැටේ කප්පිය තුලින් යවලා හරි ලණුවක් යවලා නිදහස් කෙලවරට නිව්ටන් තරාදිය සම්බන්ධ කරනවා. එතකොට මෙන්න මේ විදිහේ ඇටෝමක් හදා ගන්නවා කියලා තමයි කියන්නේ. මුලින් ගල් කැටේ බර මැන ගන්නවා. දැන් මේ විදිහේ ඇටෝමක් හදා ගන්නවා ගල් කැටේ දාලා. ඊට පස්සේ මේ පාඨාංකය මැන ගන්න කියලා කියනවා. මට කියන්නකෝ කවුරු හරි මේකේ මේ බර වෙනස් වෙලා තියෙයිද? ඒ කියන්නේ කලින් නිව්ටන් 10ක් තිබුණානේ. දැන් නිව්ටන් 10 අඩු වෙයිද, වැඩි වෙයිද, සමාන වෙයිද? කප්පියෙන් දාපුවා. ඊගා හිතලා කියන්න බලන්න මම තාම කියලා නැහැනේ මොකද්ද වෙන්නේ කියලා. තවුෂි කියන්න බලන්න. හොඳට අහගෙන ඉන්න මං කියන්නේ. හරිද? දැන් මුලින්ම අපි මේ ගල් කැටේ බර මැනගත්ත නිව්ටන් 10. හරිද? ඊට පස්සේ කප්පියක් තුලින් මෙහෙම ලණුවක් දාලා මේ ලණුවේ එල්ලලා ගල් කැටේ මෙන්න මෙතනින් නිව්ටන් තරාදියක් සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මේ ගල් කැටේ ඔසවන්න අවශ්‍ය කරන බලය මේකෙන් මැනගත්තා. හරිද? එතකොට මම අහන්නේ ගලේ බර කලින් තිබුණේ නිව්ටන් 10යි. දැන් ගලේ බර අපිට අඩුවෙන් පෙන්නයිද මේකේ වැඩියෙන් පෙන්නයිද එහෙම නැත්නම් සමාන වේද කියලා? අඩුවෙන් පෙන්නයි. අඩුවෙන් පෙන්නයි. කවිඳු තරුසි අදහසක් නැහැ. හරි මම ඔයාලට පෙන්නන්නම් පොඩි වීඩියෝ එකක්. ඒක බලපුවාම තේරෙයි. Hi, I'm Jared. Welcome to Fun Science Demos. In other video, පේන්නේ නැද? පේනවා සර්. නේද? හරි මෙයා මේ කප්පි සම්බන්ධව අපි කරන ක්‍රියාකාරකම තමයි මෙයා කරන්නේ. බලන්න. as we talked about simple machines and how simple machines make our work easier. Today, we're going to talk about another simple machine called the pulley. And that's a pulley right there. So let's take a look at our setup. I have 1,000 gram weight and I have a spring scale. And if I attach my spring scale to my weight and lift it straight up, it's going to weigh 1,000 grams. We can zoom in and take a closer look to see. ඉනවා විස්තර කරලා දෙන්නම් මේක. දැන් මෙයා කරපු දේ දැක්කනේ මෙයා කරේ මුලින්ම මේකේ ස්කන්ධය මැනගත්තා. මේකේ ස්කන්ධය කියන්නේ මේකේ නිව්ටන් ගාන මැන ගන්න ඕනේ. මේකේ ග්‍රෑම් ගත්තොත් 1000ක් තියෙනවා. මේ 1000 තියෙන්නේ ග්‍රෑම් 1000ක් තියෙන්නේ. ඒතර මේක කිලෝග්‍රෑම් වලින් ගත්තොත් කීයද? එකයි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් එකයි. කිලෝග්‍රෑම් එකයි කියන්නේ නිව්ටන් වලින් ගත්තොත් කීයද?
10යි නිවුටන්. ඔව් 10යි නිව්ටන්. නිව්ටන් 10ක බරක් තමයි මෙයා එල්ලන්නේ මේ. හරි. නිව්ටන් 10ක බරක් තමයි මේ එල්ලන්නේ. එතකොට අපි කරේ ඒකේ ගල් කැටේ ස්කන්ධය මැනගත්තු එකනේ කරේ. ගල් කැටේ බර මැනගත්තු එකනේ. ඒකත් 10යි නිව්ටන් කියලා අපි ගමු. ඊට පස්සේ මම ඇහුවා ඔයාලගෙන් ඊට පස්සේ මොකද්ද මේකේ මේ සිද්ධ වෙන්නේ? මේකේ මොකද්ද මේක ඇතුලෙන් දැම්මහම ඒ කියන්නේ කපි ඇතුලෙන් දැම්මහම ඔය බර අඩු වෙනවද වැඩි වෙනවද කියන එක බලන්න වැඩි වෙනවද වැඩි වෙනවද කියන said that simple machines make our work easier. We also said that this pulley is a simple machine. So how do we show you that this pulley makes our work easier? Well, we're going to thread this rope through our pulley, attach it to our weight, and attach the other end to our spring scale. And now we can see if our simple machine, our pulley, really does make work easier. So now it's time to see our pulley in action. I'm going to pull down on the spring scale. And when I pull down, the width. දැන් හොඳට බලන්න ඕනේ ඔයාලා මෙන්න මේකේ මේකේ පාඨාංකයට මොකද වෙන්නේ කියලා 1000 අර 1000ම තියනවද ග්‍රෑම් 1000ම තියනවද නැද්ද කියන්නේ. හරි. නිව්ටන් 10ම තියනවද නැද්ද කියන්නේ. It should go up, and we're going to see if this pulley has made our work easier by taking a closer look at our spring scale. Here we go. I pull down, the weight goes up. සර් නතර වෙලා ඉන්නේ පේන්න. Spring scale. සද්ද විතරයි ඇහෙන්නේ සර්. To see Then? if our pulley is making our work easier. So our weight is off the ground. This is easier by taking a closer look at our spring හරිනේ. scale. දැන් බලන්න පාඨාංකයේ කප්පිය හරහා දාපුවම මොකද වෙන්නේ කියලා. කප්පිය හරහා දාපුවාම පාඨාංකය මොකද වෙන්නේ බලන්න. And now we're going to zoom in පේන්නේ නැත්තම් කියන්න. on our spring scale to see if our pulley is making our work easier. So our weight is off the ground. නිසල මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලාද වැඩි වෙලාද සමානයි. කල්ලු 1000 සමානයි. ඔව් සමානයි. මේකේ 1000ම තමයි. ඒ කියන්නේ නිව්ටන් 10ම තමයි. එතකොට මේකේ මේ සමාන වෙලා තියෙනවා. මේකේ සමානයි. ඒ කියන්නේ මේ අපි යොදන්න ඕනේ භාරය සමානයි. අපි කප්පියක් ඇතුලෙන් දැම්මත් නිකන් ඉස්සුවත් යොදන්න ඕනේ බලය සමානයි. හරි? එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවානේ මොකද්ද ඉතින් කප්පියෙන් තියෙන වාසිය කියලා නේද? මොකද්ද ඉතින් වාසිය? දැන් ඕකේ දෙකේම එකම නම් අපිට නිකන් ඇදලා ගත්තත් එකම දේ තමයි කරන්නේ. ඊළඟට මේකේ වාසිය වෙන්නේ මෙන්න මේක. බලන්න කප්පිය මගින් අපිට පුළුවන් මෙන්න මේ වගේ වාසියක් ගන්න. කප්පිය මගින් අපිට පුළුවන් මේ ස්කන්ධේ මේ බර මේ පහළට ඇදලා ඇද ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ පැත්තට ඇදලා කරන්න. ඊට පස්සේ මේ පැත්තට අදින්නත් පුළුවන්. මෙහෙට අදින්නත් පුළුවන්. කොහොම හරි ඔය කොහෙට ඇද්දත් මේ බාරේ ඉස්සෙන්නේ උඩට. නේ? ඒක හරි විශේෂයි බලන්න මේ කොයි පැත්තට ඇද්දත් බාරය ඉස වෙන්නේ ඉහළට. ඒ කියන්නේ අපිට පහසු විදිහට මේ බාරය ඔසව ගන්න පුළුවන්. අන්න එකයි කප්පියේ වාසිය. අපිට අර ලිඳකින් බාල්දියක් උඩට උස්සනකොට අපිට පහලින් උඩට උස්සන්න වෙනවා. පහලින් උඩට උස්සන්න වෙනවා. හැබැයි කප්පියක් දාපුවාම අපේ ඇඟේ බරක් දාලා අපේ ඇඟේ බරක් යොදලා අපිට පුළුවන් හරි පහසුවෙන් මේක පහළට ඇද ගන්න. පහළට යදින්නේ උඩ ඉඳන් පහළට අදින්න. අන්න ඒක ලේසි. ඒතර මේකේ ඇත්තටම වෙලා තියෙන්නේ බලන්න බලයේ දිශාව වෙනස් කරගන්න. අපිට පහසු දිශාවට බලය යොදනවා. අන්න ඒකයි ඒ සිද්ධ වෙන්නේ. නැත්නම් බලය අඩුවෙන් යොදනවා නෙමෙයි. අපිට පහසු දිශාවට බලය යොදන එක තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. හරි? ඒතර බලන්න මේකේ හැබැයි මේකේ තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. I'm going to attach the pulley to my weight. බලන්න දැන් මෙයා කරනවා ඊළඟට කප්පි කීපයක් භාවිත කරනවා. කප්පි දෙකක් භාවිත කරනවා. හරි දැන් මේ විදිහට භාවිත කරලා කප්පිය ওই විදිහට භාවිත කරන්න පුළුවන්. ඒ විදිහට භාවිත කරත් එතන බලන්න නිව්ටන් 500ක් වුණා. මේ විදිහට භාවිත කරාම 500ක් වුණේ ඇයි? හරිද? අර විදිහට භාවිත කරපුවාම ග්‍රෑම් 1000ක් වුණා. දැන් 500ක් කියලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. බලන්න මේකේ බර කියන එක මෙන්න මේ වස්තුවේ බර කියන එක පහළට ක්‍රියා කරනවා. වස්තුවේ බර කියන එක පහළට ක්‍රියා කරනවා. මම ඒක ඇඳලා පෙන්නන්නම් ඔයාලට.
වස්තුවේ බර කියන එක පහළට ක්‍රියා කරනවා මෙහෙම. වස්තුවේ බර පහළට ක්‍රියා කරනවා. එතකොට මේ බර කියන එක දෙකට බෙදිලා මේ තන්තු දෙක දිගේ ඉහළට යනවා. හරිද? එහෙම හිතා ගන්නකො. මීට ලොකු දෙයක් හිතන්න අවශ්‍ය නැහැ. තන්තු දෙක දිගේ ඉහළට යනවා. එතන අපි බලය F කියලා ගත්තොත් බලය F අපි බලයට කියන්නේ F කියන්නේ force කියන වචනේ එන්නේ F කියලා ගත්තොත් මෙන්න මේකේ බර F නම් මෙන්න මේ තන්තු දෙකෙන් F බෙදීම 2 මේකෙන් F බෙදීම 2 කියලා යනවා. එතකොට අපි යොදන්න ඕනේ මෙන්න මේ තන්තුවට යෙදෙන බලය විතර. F2 විතරයි යොදන්න ඕනේ. ඒක නිසා මේක කිලෝග්‍රෑම් 1000ක් වෙනකොට මෙතනින් 500යි යොදන්න ඕනේ. හරි 500යි යොදන්න ඕනේ. එතකොට මේ වගේ ගණන් එන්නේ නැහැ ඔයාලට. මේ වගේ ගණන් ඔයාලට එන්නේ නැහැ. මම මේ නිකන් කිව්වේ ඔයාලට මේකේ තන්තු දෙකක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට කප්පිය භාවිතා කරොත් වැඩේ ලේසි වෙනවා කියන්නේ. ඊළඟට තව විදියක් මෙයා කරනවා. ඒකත් බලමු අපි. Didn't go down to 1,000. We're going to zoom in and take a closer look. So we've බලන්න දැන් 500ක් වෙලා තියෙන්නේ. Sprint scale is right at 500 grams. I would say this pulley has made our work easier. In our last setup, it took about 1,000 grams. But with this setup, because we used our pulley differently, හරි ඊට පස්සේ මෙයා භාවිතා කරනවා මේ කප්පි දෙකක් භාවිතා කරන එකේ වාසිය දැන් මේකේ භාවිතා කරන එකේ වාසිය මේකෙදිත් අර විදිහටම අඩු වෙන්නේ භාගයයි අඩු වෙන්නේ මොකද මේකට සම්බන්ධ වෙලා තියෙන තන්තු දෙකයිනේ බලන්න තන්තු දෙකයි සම්බන්ධ වෙලා තියෙන්නේ මේකට මෙන්න මේ තන්තුවයි මේකයි විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ එතකොට මේකේ අපි බර F කියලා ගත්තොත් එහෙම මේ පැත්තට F බෙදීම 2යි මේ පැත්තට F බෙදීම 2යි යනවා එතකොට මෙන්න මේ තන්තුවම තමයි මෙතන තියෙන්නේ ඒ නූලම තමයි මෙතන තියෙන්නේ එහෙනම් මේකෙත් F බෙදීම 2 තමයි එන්න ඕනේ F බෙදීම 2 එතකොට මෙන්න මේක වෙනසක් වෙන්නේ නැහැ හැබැයි මේකෙදිත් අර ප්‍රයෝජනෙ තියෙනවා අර ඕන පැත්තකට අපිට අපේ බලය යොදන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒවා එච්චර වැදගත් වෙන්නේ නැහැ මම නිකන් වලට පෙන්නුවේ කප්පියකින් සිද්ධ වෙන දේ තේරුම් ගන්න කප්පියකින් සිද්ධ වෙන්නේ වැඩේ පහසු කිරීම කියන්නේ වැඩේ පහසු කිරීම තමයි සිද්ධ වෙන්නේ ඒ උනාට ඒක කරන්නේ අර අවශ්‍ය දිශාවට බලය යොදන්න පුළුවන් අන්න ඒක තමයි තියෙන වාසිය කප්පියක හරි එතන මේකේ මෙයා කප්පි 2 3 එහෙම පාවිච්චි කරනවා 2 3 පාවිච්චි කරනකොට යොදන්න ඕන බලය තවදුරටත් අඩු වෙනවා හරි එතන එක කප්පියක් යදුවා කියලා වැඩක් නැහැ එක කප්පියක් යදුවා කියලා වැඩක් නැහැ එක කප්පියක් යොදපුවාම අපිට අවශ්‍ය දිශාවට බලය යොදන්න පුළුවන් ඒ වුණාට වැඩේ පහසු වෙන්නේ නැහැ හරි එහෙනම් බලමු නෝට් එක මොනවද දෙන්නේ කියලා හරි. ඉතින් බලන්න මේකෙන් දැන් ඔයාලට දැන් තේරෙනවා මේ ගල් කැටේ බර වෙනසක් වෙන්නේ නැහැ කියන එක. ගල් කැටේ බර වෙනසක් වෙන්නේ නැහැ. දැන් මෙතන කලින් තිබිච්ච බර නිව්ටන් 10යි නම් දැන් තියෙන බරත් නිව්ටන් 10යි. හැබැයි අර යොදන්න ඕනේ බලය අපිට පහසු විදියට යොදන්න පුළුවන් අන්න ඒකයි තියෙන වෙනස. ඊට මෙන්න මේ ටික ලියා ගන්න බලන්න මේකේ තියෙන ඒ ටිකම තමයි කියන්නේ. යොදන බලය ආසන්න වශයෙන් සමානයි. යොදන බලය ආසන්න වශයෙන් සමානයි. සමහර විට ටිකක් වැඩි බලයක් යොදන්න වෙන්න පුළුවන්. ටිකක් වැඩි බලයක් යොදන්න වෙන්න පුළුවන්. ඒකට හේතුව කප්පියේ ඝර්ෂණය. කප්පියේ ඝර්ෂණය නිසා පොඩ්ඩක් බල දෙක අතර පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බල දෙක සමාන වෙන්න ඕන. හරි. ඒතර ඉහළට බලය යොදනවට වඩා පහළට බලය යෙදීම පහසුයි. පහළට බලය යොදන එක පහසුයි. මොකද අපේ ඇඟේ බලත් යොදලා. අපි අර බොලොක්කෙන් කියලා ඔකට කියන්නේ බොලොක්කෙන් වතුර අදින්න දන්නවනේ. මෙහෙම නදින්නේ. මෙහෙම තමයි අදින්නේ. ඇඟේ බරක් දාලා තමයි අදින්නේ. ඒතර එහෙම අදිනකොට අර මේ යොදන බලය ටිකක් අපිට යොදන්න පහසුයි. හැබැයි බලය වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ පහසු ආනතියකින් යුක්තව තබාගෙන බලය යොදන්න පුළුවන්. අපිට අර ලිඳේ ගැටට කකුල තියලා වුණත් අදින්න පුළුවන්. හරි. ඒතර ඔන්න ඔය ටික ලියා ගන්න අර යට තියෙන රූල් 4 ඔය ටික ලියා ගන්න.
හරි වීඩියෝ එක කරගන්න. හරිද? ශිහාන් ගෙවල් කොහෙද හබරද නෑනේ? නෑ. කණ්ඩලම සර්. අඬලද? ළඟපාත. ඉස්කෝලේ යන්නේ කොහෙද මේ කොළඹද? නෑ DS එකට. DS මෙහෙ මේ දමුල් නෑ කොහෙද? DS කොහෙද තියෙන්නේ? කණ්ඩලම. අඬලමේ DS එකක් තියෙනවා මන් දන්නේ නෑ. හරි ඉවරද? අයේෂා ඉන්නවද? ඔව් සර්. පේන්නේ නැහැ මට. කැමරා ඔන් කරගන්න. හරි සර්. හරිනේ. තරුෂි හරිද? හරි සර්. ඒකද මට අහන්න වෙනවනේ ඉතින් පේන්නේ නැහැ නේ. ඒතර මේ වීඩියෝ ඔන් කරගන්න. ඒකට තමයි පේන්නේ. ඒතර මට තේරෙනවා ලියලා ඉවරද නැද්ද කියලා. හරිද? මේ ශිහාන්ට වැඩේ කියන්න බැරුණානේ කරන ක්‍රමේ මේක මේ කහ පාටට තියෙන ඒවා තමයි ලියන්න ඕනේ පුතේ. ඒකේ මම හිස්තනේ ලියන්න කියපුවාම මේ කහ පාටට තියෙන ඒවා හිස්තනේ ලියන්න ඈ. හරිද? එතකොට මේ ලියලා ඉවරයි නේ මේක? ඔව් සර්. හරිනේ. එහෙනම් අපි යමු ඊළඟට තියෙන්නේ ගාණක් හදන්න. මම මේ ගාණ හදන්නම් පොඩ්ඩක් බලාගෙන ඉන්න. මේකේ තියෙනවා මේ කප්පියක් භාවිතා කරලා බොලොක්කයක්. කප්පියක් කියන්නේ බොලොක්කයක් කියන්නේ කප්පියම තමයි. කප්පියක් භාවිතා කරලා මේ බාල්දියක තියෙන වතුර හරි මොකක් හරි දෙයක් උස්සන එකක් තමයි මෙතන තියෙන්නේ. වතුර කියලා ගමුකෝ. මේකේ තියෙන්නේ ජලයේ පිරි බාල්දිය. ජලයේ පිරුණු බාල්දියක් කියලා තියෙන්නේ. එතකොට මේක අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් ඇඳලා බලමු. හරි. එතකොට මේකේ කියලා තියෙනවා මෙහෙම කප්පියක් භාවිතා කරලා බාල්දියක තියෙන බාල්දියක් ජලයේ පිරිච්ච බාල්දියක් උඩට අදිනවා. එතකොට මේකේ ආයාසයේ විදිහට දීලා තියෙනවා ජලයේ පිරි බාල්දියක බර තමයි දීලා තියෙන්නේ. භාරය දීලා තියෙනවා 10 නිව්ටන්. ආයාසය දීලා නැහැ. එතකොට අපි මේ කප්පියේ ඝර්ෂණය මෙන්න මේ ලණුවේ බර අරවම ඔක්කොම අතහැරලා දැම්මොත් එහෙම ඒව ගැන හිතන්නේ නැතුව ගියොත් එහෙම ආයාසය කීයක් වෙන්න ඕනද?
අන්න Q එකත් එක්ක බලපුවාම මේක උස්සන්න ආයාසය කොච්චර දෙන්න ඕනද? බලය කීයක් දෙන්න ඕනද? මේ බර උස්සන්න මේ 10 නිව්ටන් උස්සන්න මේ කප්පිය මගින් මේ අපි මේ ලණුවට අපි කොච්චර ආයාසයක් ලබා දෙන්න ඕනද? කිලෝග්‍රෑම් එකක ආයාසයක්. ඔව් කිලෝග්‍රෑම් වලින් මයින් නෑ නිව්ටන් වලින් මයින් නිව්ටන් වලින්ම කියන්නේ නිව්ටන් 10 නිව්ටන් 10ක්ම යොදන්න ඕනේ. කප්පියෙන් එහෙම වෙනසක් වෙන්නේ නැහනේ. කප්පියෙන් යොදන්න ඕනේ මේ භාරයට සමාන බලයක් මෙතනින් යොදන්න ඕනේ. කප්පියේ හැටි එහෙමයි. හරිද? අපි මෙහෙම කෙලින්ම ඉස්සුවත් නිව්ටන් 10ක් යොදන්න ඕනේ. මේකෙන් ඇද්දත් නිව්ටන් 10ක් යොදන්න ඕනේ. වෙනස වෙන්නේ අපි මේක පහළට අදින්නේ. අන්න ඒකයි ලේසි. ඒකයි ලේසි වෙන්න හේතුව. හරිද? අපි බාල්දිය නිකන් ඉස්සුවොත් උඩට උස්සන්නේ. හරිද? මේකෙන් අදින නිසා පහළට අදින්නේ. අන්න ඒකයි ලේසි වෙන්නේ. හරිද? එතන මෙන්න මේ විදිහට ලේසි වෙනවා වැඩේ පහළට අදින නිසා ලේසි වෙනවා. හැබැයි අපි යොදන්නේ නිව්ටන් 10ක්ම තමයි. 10 නිව්ටන් යොදන්නේ. ඊට පස්සේ පළවෙනියට මේකේ අහලා තියෙන්නේ යන්ත්‍ර වාසි. යන්ත්‍ර වාසිය හොයන සමීකරණ ටක් ගාලා බලලා කියන්න මට. යන්ත්‍ර වාසියේ සමීකරණ කියන්න බලන්න ආයෂා කියන්න බලන්න. ටක් ගාලා බලලා කියන්න. භාරයේ බෙදීම භාරය බෙදීම ආයාසය. එතන භාරය වෙන්නේ මේකේ 10 නිව්ටන්. ආයාසය වෙන්නේ අපි ඒ බරම යොදන්න ඕනේ ඒ බලයම යොදන්න ඕනේ 10 නිව්ටන්. එතන යන්ත්‍ර වාසියේ කප්පියක හැම වෙලාවෙම එකයි. ඕක හැම වෙලාවෙම එකයි. මොකද අපි අනිවාර්යෙන් මේකට සමාන ආයාසයක් මෙතන යොදන්න. හරි? එතන පළවෙනි එකට උත්තරේ විදියට ඔන්න ඔක ලියා ගන්න. කප්පියක හැම වෙලාවෙම අර ඝර්ෂණයේ අරෝමේවා ඒව දේවල් අමතක කරලා දැම්මොත් ඝර්ෂණය ඊට පස්සේ මේ ලණු වල බර ඒව අමතක කරලා දැම්මොත් එහෙම යන්ත්‍ර වාසිය හැම වෙලාවෙම එකයි. මේක පළවෙනි ප්‍රශ්නේ. හරිනේ ඊළඟ අපිට තියෙන්නේ ප්‍රවේග අනුපාතය හොයන්න. ප්‍රවේග අනුපාතයේ සමීකරණය මොකක්ද? ආයාසයේ චලනය වූ දුර බෙදීම සමානයි භාරයේ චලනය වූ දුර. ඔව් ආයාසයේ චලනය වූ දුර බෙදීම භාරයේ චලනය වූ දුර. එතකොට මේකේ දීලා තියෙනවා එකක්. මේකේ දීලා තියෙනවා 0.8යි මොකද්ද? බාල්දියේ චලනය වූ දුර 0.8යි. බාල්දියේ චලනය වූ දුර 0.8යි. බාල්දිය කියන්නේ භාරයනේ. බාල්දිය කියන්නේ භාරය. භාරය උඩට ගිහිල්ලා තියෙනවා මීටර් 0.8ක්. එතකොට මේක 0.8ක් උස්සන්න නම් මෙතනින් කොච්චර දුරක් අදින්න ඕනේ? මේක 0.8ක් උඩට උස්සන්න නම් මෙහෙන් කොච්චර දුරක් අදින්න ඕනේ? නිකන් හිතලා කියන්නේ. සේත් ඒ දුරම. ඒ දුරම අදින්න ඕනේ. අන්න ඒක තමයි තේරෙන්න ඕනේ. මේක 0.8යි මීටරම අදින්න ඕනේ. එහෙම නැත්නම් අර ගාන ඉස්සෙන්න විදියක් නැහැ නේ. අඩු වෙන්න විදියක් නැහැ නේ ඊට වැඩි. මෙහෙන් ලණුව අදිද්දී තමයි අරහෙන් ලණුව ඉස්සෙන්නේ. ප්‍රවේගානුපාතය කියන්නේ එතකොට ආයාසයේ චලනය වූ දුර. ආයාසයේ චලනය වූ දුර. මම මේ කෙටියෙන් ලියන්නේ ඔයාලා දිගට ලියා ගන්න. ආයාසය චලනය වූ දුර බෙදීම භාරයේ චලනය වූ දුර. ප්‍රවේගානුපාතය. ඒතර ආයාසයේ චලනය වෙච්ච දුර 0.8යි මීටර. භාරයේ චලනය වෙච්ච දුරත් 0.8යි මීටර. එතකොට කප්පි වල හැම වෙලාවෙම ප්‍රවේගානුපාතයත් එකයි කියලා තමයි. ප්‍රවේගානුපාතයත් එකයි. මේ චා දූ කියන එක ආයාසයේ චලනය වූ දුර කියලාම ලියන්න. හරිද? මේක භාරයේ චලනය වූ දුර බා චා දූ කියලා නම් දාලා තියෙන. ඒක දිගට ලියන්න.
හරි සර්. හරි. හරි ඊළඟට අපිට හොයන්න තියෙන්නේ ප්‍රධාන කාර්ය. ප්‍රධාන කාර්ය කොහොමද හොයන්නේ? ආයාසය ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. ඔව් ආයාසයේ ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. මේවා දිගට ලියා ගන්න. දික් කරලා ලියන්න. ආයාසයේ ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. එතකොට මේකේ ආයාසය කීයද අපි බැලුවා 10යි නිව්ටන්. ආයාසය 10යි නිව්ටන්. ආයාසයේ විස්ථාපනය ආයාසය අපි මෙහෙට ඇදලා තියෙනවා 0.8යි මීටර්. එතකොට අපිට මේකේ උත්තරේ එනවා 8යි ජූල් කියලා. ජූල් 8ක ප්‍රධාන කාර්යයක් මෙතන තියෙනවා. ප්‍රධාන කාර්යය ජූල් 8යි. හරි. ඊට පස්සේ ප්‍රතිදාන කාර්යය හොයන්න දෙනවා. ප්‍රතිදාන කාර්යය කියන්නේ භාරය ගුණ කිරීම භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. ඔව් භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. භාරයේ විස්ථාපනය. භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. එතන භාරය කියලා කියන්නේ නිව්ටන් 10යි. බාල්දියනේ භාරය කියන්නේ නිව්ටන් 10යි. භාරයේ විස්ථාපනය 0.8යි මීටර්. 0.8යි මීටර්. ඒකේ උත්තර එනවා 8යි ජූල් කියලා. ජූල් 8යි කියලා. ඊට පස්සේ කාර්යක්ෂමතාවය හොයනවා නම් මේකේ තියෙනවා ක්‍රම දෙකක්. යන්ත්‍ර වාසිය ප්‍රවේගානුපාතය යොදාගෙන හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය අරගෙන හොයන්නත් පුළුවන්. එතකොට කාර්යක්ෂමතාවයට අපි අර සම්මතයක් විදිහට සූත්‍රය භාවිතා කරන්නේ බලන්න මෙන්න මේක. යන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේගානුපාතය ගුණ කිරීම 100 නේ. අන්න ඒකනේ භාවිතා කරන්නේ. අන්න ඒක භාවිතා කරලා හොයන්න බලන්න මේ කාර්යක්ෂමතාවය. මෙන්න මේ සමීකරණය භාවිතා කරලා මට කියන්න කීයද කියලා කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය සමානයි යන්ත්‍ර වාසිය බෙදීම කාර්යක්ෂමතාව සමානයි යන්ත්‍ර වාසිය. මම මේ යයන්න වායන්න දාලා තියෙන යන්ත්‍ර වාසිය කියන්නේ යන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම C. ඔක තමයි කාර්යක්ෂමතාවය. මට හොයලා කියන්න බලන්න කාර්යක්ෂමතාවය කීයද කියලා. 100ට කීයද කියලා. 100ට 1යි සර්. 100ට 1යි. හොඳට බලන්න. යන්ත්‍ර වාසිය කීයද? 1යි. 1යි. ප්‍රවේග අනුපාතය කීයද? 1යි. 1යි. ඒක 100ෙන් ගුණ කරපුවාම කීයද? 100යි. ඔව් 100යි. 100ට 100යි. ඔක ඕනනම් ඉතින් මේ 100 නැතුව ප්‍රතිශතයක් විදිහට නැතුව ඔය කියපු විදිහට නිසල් කියපු විදිහට 1යි කියලා දාන්න පුළුවන්. ඒ වුණාට මේ සාමාන්‍ය කාර්යක්ෂමතාවයේ 100ට ගාණක් විදිහට තමයි දාන්නේ. 100ෙන් වැඩි කරලා තමයි ගන්න. හරි. ඒතර ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේකේ තියෙන ඒවා ටික හොයන්න. එතකොට බලන්න මේකේ මේ කප්පි වල හැම වෙලාවෙම යන්ත්‍ර වාසිය එකක් එන්නේ. හැම වෙලාවෙම ප්‍රවේගානුපාතය එකක් වෙන්නේ. හැම වෙලාවෙම ප්‍රධාන කාර්යයත් එකක් වෙනවා. හැම වෙලාවෙම ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය අපි හොයන්න ඕනේ. කාර්යක්ෂමතාවය හැම වෙලාවෙම 100ක් වෙනවා. 100ට 100ක් වෙනවා. අන්න ඒ වගේ දේවල් ටිකක් තියෙනවා මේකේ බලන්න. ඒතර යන්ත්‍ර වාසියයි ප්‍රවේගානුපාතය හැම වෙලාවෙම එකක් එන්නේ. කාර්යක්ෂමතාවය හැම වෙලාවෙම 100ක් එන්නේ. හරි? ආයේෂා තරුෂි ලියලා ඉවරද? ඔව් ෂෙහන්? ඔව් සර්. හරිනේ. අපි ඊළඟට හරි. එතකොට මේ කප්පි වල ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේක දැන් තනි කප්පියක් භාවිතා කරලා අපි කිව්වනේ මේ තනි කප්පියකින් ඇදලා අපිට අර යොදන්න ඕනේ ආයාසය යොදන්න ඕනේ කියන්නේ මේකට සමානයි. භාරයට ආයාසය සමානයි.
එතකොට අඩු ආයාසයකින් වැඩේ කරගන්න ඕන නම් කප්පි එකකට වැඩි ගණක් යොදන්න වෙනවා. කප්පි දෙක තුනක් යොදන්න වෙනවා. අපි අන්න ඒ වගේ අවස්ථාවලදී කියනවා සංයුක්ත කප්පියක් කියලා. ඔය කියද්දි මට මතක් වෙනවා මේ ආකිමිඩිස් එකපාරක් කියපු කතාවක්. ආකිමිඩිස් තමයි මේ සරල යන්ත්‍ර ගැන පුදුම විදිහට මේ පරීක්ෂණ කරපු එක්කෙනෙක් තමයි ආකිමිඩිස් කියන්නේ. අහලා තියෙනවද නේද? ආකිමිඩිස් කියපු ගමන් මේ අර යුරේකා කී දූප එකනේ මතක් වෙන්නේ. ඒ වුණාට මෙයා මේ ලොකු සොයා ගැනීම ගොඩක් කරපු ලොකු වාදයන් ගොඩක් ගොඩනගපු අර ලොකු දාර්ශනිකයෙක්. හරිද? මෙයා තමයි මේ සරල යන්ත්‍ර ගැන ගොඩාක් පරීක්ෂණ කරේ. ඒතර මෙයා එක සැරයක් කියලා තියෙනවා මේ කවුද මේ ආකිමිඩිස් කියලා තියෙනවා මට ලීවරයක් අපි අර කලින් කතා කරපු ලීවරේ. ඒ ලීවරයයි සංයුක්ත කප්පියයි. සංයුක්ත කප්පිය කියන්නේ කප්පි ගොඩාක් එකතු කරලා හදපු කප්පියක්. හරිද? තනි කප්පියක් නෙමෙයි කප්පි ගොඩක් එකතු කරපු අවස්ථාව. ඒතර මට ලීවරයයි මෙන්න මේ සංයුක්ත කප්පියයි ලබා දෙන්න මේ මම ලෝකේ වුණත් හොල්ලලා පෙන්නනවා කියලා කිව්වා. කියන්නේ ලෝකේ හොල්ලන්න බෑ. ලෝකයේ ඇතුලේ ඉඳගෙන ලෝකේ හොල්ලන්න බෑනේ. ඒ කියන්නේ යා කියලා තියෙන්නේ ඕන තරම් බලයක් යොදන්න පුළුවන්. කප්පි වැඩි කරන තරමට යොදන්න ඕනේ බලය අඩු වෙනවා. කප්පි කොච්චරද වැඩි කරන්නේ? ඒ තරමට යොදන්න ඕනේ බලය අඩු වෙනවා. කප්පි දෙකක් දැම්මොත් බලය භාගයක් වෙනවා. කප්පි තුනක් දැම්මොත් තුනෙන් එකක් වෙනවා. හතරක් දැම්මොත් යොදන්න ඕනේ බලය හතරෙන් එකක් වෙනවා. අන්න ඒ විදිහට සිද්ධ වෙනවා මේ ඒක ගැන ඔයාලට එච්චර ලොකුවට හිතන්න දෙයක් නැහැ. මෙන්න මේක ලියා ගන්නවා. මේක බලන්නකෝ. මේ තියෙන්නේ මෙන්න මේ බර. මේක තමයි බාරය. බාරය හිතන්න F කියලා. නිකන් හිතන්න බාරය F. හරිද? මේකේ ගාණක් දාලා නැහැ. නිව්ටන් ගාණක් දාලා නැහැ. F කියලා හිතන්න. එතකොට මේ දෙක මෙන්න මේ ලණු දෙකෙන් එල්ලලා තියෙන්නේ. මේ ලණු දෙකෙන් තමයි එල්ලලා තියෙන්නේ. එතකොට මේ ලණු දෙකට ගාණට බෙදිලා යනවා. බෙදිලා යනකොට බලන්න එක ලණුවකට එන්නේ F බෙදීම 2. F බෙදීම 2. එතකොට මෙන්න මේ ලණුව මේ කප්පිය හරහා ගිහිල්ලා අපි මෙන්න මෙතනින් තමයි අදින්නේ. මෙතනින් තමයි අදින්නේ. එතකොට යොදන්න ඕන බලය බලන්න F බෙදීම 2. F බෙදීම 2 තමයි යොදන්න ඕනේ. මොකද මෙන්න මේ ලණුවට තමයි බලය යොදන්නේ. ඒ ලණුවට එන බර තමයි අපි යොදන්න ඕනේ. හරි? ඒ ලණුවට එන බර තමයි අපි යොදන්න ඕනේ. එතකොට F බෙදීම 2 තමයි අපි යොදන්න ඕනේ. මේකේ භාරය F උනාට. එතකොට මේක තව කප්පියක් වැඩි කරොත් මොකක් හරි ක්‍රමයකින් තව කප්පියක් වැඩි කරගත්තොත් ඒක තව දුරටත් අඩු වෙනවා බලය. හරි තව දුරටත් අඩු වෙනවා. ඊට පස්සේ ඔහොමම කප්පි වැඩි කරන තරමට අපිට වැඩේ ලේසි වෙනවා. හරි? ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න කප්පි පද්ධති කියන එක යටතේ ඕකේ මං හිතන්නේ හිස් තැනක් තියෙන්නේ. ඒක යටතේ මේ රූල් නම් නැහැ මං හිතන්නේ මගේ. ලියන්නකෝක බලන්න මේකේ තියෙන බලන්න සචල කප්පිය. මෙන්න මේකට කියනවා සචල කප්පිය කියලා. ඕනක නම් කරගන්න. නම් කරලා තියෙනවා. සචල කප්පිය කියන එක නම් කරලා තියෙන්නේ. සචල කප්පිය, අචල කප්පිය, භාරය කියන එක නම් කරගන්න. සචල කප්පිය මත රැහැන් පොටවල් දෙකකින් ඉහළට බලය යෙදෙන නිසා මෙන්න මේ පොටවල් දෙකෙන්ම බලය ඉහළට යෙදෙන නිසා අර එක් රැහැන් පොටකින් යෙදිය යුත්තේ භාරයට අඩකට සමාන බලය. මේකට අඩකට සමාන බලයක් තමයි එක පොටකට යොදන්න ඕනේ. ආයාසයේ යන්ත්‍ර වාසිය දෙකක් වෙනවා. අන්න ඒක නිසා යන්ත්‍ර වාසිය දෙකක් වෙනවා. මොකද අපි යොදන්න ඕනේ බලය ආයාසය භාරයෙන් භාගයක්. භාරය F නම් ආයාසය F බෙදීම 2. ඒක නිසා යන්ත්‍ර වාසිය හැම වෙලාවෙම දෙකක් වෙනවා. ආයාසය යොදන රැහැන් පොට යම් දුරක් පහළට ගමන් කරන විට මේක යම් කිසි දුරක් ගමන් කරනකොට පහළට ඒකෙන් භාගයයි තමයි මේක ගමන් කරන්නේ. ඒ කියන්නේ මේක මීටරයක් උඩට ගමන් කරන්න නම් අපි මීටර 2ක් මේක අදින්න ඕනේ. ඒකට හේතුව තමයි මේක මීටර 2ක් අදිනකොට මේක මීටරයක් ඉහළට යනවා මේක මීටරයක් පහළට යනවා. එතකොට මෙන්න මෙහෙම මීටර් 2ක් අදින්න ඕනේ 1 මීටරයක් උඩට උස්ස ගන්න. අන්න ඒක පොඩි පාඩුවක්. හරි? එතකොට ආයාසය යොදන රැහැන් පොට යම් දුරක් පහළට ගමන් කරන විට භාරය ගමන් කරන්නේ එම දුරින් අඩකි. එම නිසා ප්‍රවේගානුපාතය 2ක් වේ. එතකොට ප්‍රවේගානුපාතයක් 2ක් වෙනවා යන්ත්‍ර වාසියක් 2ක් වෙනවා. ওই විදිහට කප්පි 2ක් භාවිතා කරනවා. එතකොට මේකේ කවදාවත් ඔයාලට ගණන් එන්නේ නැහැ. ওই වගේ එක ගණන් එන්නේ නැහැ. හරිද? ගණන් එන්නේ නැහැ. ඒකට ඕක තේරුම් අරගෙන තියන්න.
හරි සර්. හරි. ඊළඟට තියෙන්නේ මේ පාඩම ඉවරයි දැන්. මේ පාඩම ඉවරයි. එතකොට ඕකෙන් තමයි ඉවර වෙන්නේ. අන්තිමේට මෙන්න මේක හොඳට මතක තියාගන්න මේ වගේ සංයුක්ත කප්පියක්. කප්පි පද්ධතියක් භාවිතා කරනකොට ඒකෙන් යන්ත්‍ර වාසියක් දෙකක් වෙනවා. ප්‍රවේග අනුපාතයක් දෙකක් වෙනවා කියන එක හොඳට මතක තියාගන්න. හරි. ඊළඟට අපි බැලුවොත් මෙන්න මේ සරල යන්ත්‍ර ගොඩක් එකතු කරලා හදපු මම අර මුලිනුත් ඔයාලට කිව්වා. මෙන්න මේ වගේ මේක බලන්න අචල කප්පි සහ සජල කප්පි ගණනාවක් භාවිතයෙන් කප්පි පද්ධතියක යන්ත්‍ර වාසිය විශාල ලෙස වැඩි කරගත හැකිය දොඹකරේ කප්පි පද්ධතියක් සහිත යන්ත්‍රයක. එතකොට මේකේ මෙහෙම ලියන්න. ඔය දොඹකරේ දීලා තියෙනවද වලට නේද? දීලා තියෙනව නේද කවිදු? රූපයක් දීලා නැද්ද? නෑ නේ. හරි කමක් නෑ. මෙහෙම ලියන්නකො. මෙහෙම ලියන්නකො. මෙහෙම ලියන්න. දොඹකරේ යනු කප්පි පද්ධති භාවිතා කරන අවස්ථාවකි. දොඹකරේ යනු කප්පි පද්ධතියක් භාවිතා කරන අවස්ථාවකි. එහෙම ලිව්වම ඇති. දොඹකරේ යනු කප්පි පද්ධතිය භාවිතා කරන අවස්ථාවකි. විශාල මොකක්ද සද්දේ? කප්පි පද්ධතිය දොඹකරේ යනු කප්පි පද්ධතියක් භාවිතා කරන අවස්ථාවකි. හරිනේ. එතකොට මේකේ ඊළඟට අපිට මට ඔයාලට කියන්න තියෙන්නේ මේක නම් පාඩම ඉවරයි දැන්. පාඩම ඉවරයි. මෙන්න මේක බලන්නකො. මේ බයිසිකලේ කියන්නේ මේ ගොඩාක් සරල යන්ත්‍ර භාවිතා කරලා හදපු මේක සංකීර්ණ යන්ත්‍රයක්. සරල යන්ත්‍ර ගොඩක් ගොඩක එකතුවක්. හරි. මේ තියෙන්නේ බයිසිකලේ. කාගේද? කවිඳුගේ බයිසිකලේ වගේ නේ. නෑ? කවිඳුගේ නෙවෙයි. කාගේද මේ වගේ බයිසිකලයක් තියෙන්නේ? කවිඳුරද? නිසල්ටද? අයිසර්ද? ආරර තිබුණා නේද ඔයගේ ගියර් මාරු කරන අයිටම් එක? හරි කොහොම හරි කවිඳුර නේ. හරි. එතන මෙතන බලන්න මේකේ තියෙනවා ගොඩාක් ඔය මේ සරල යන්ත්‍ර. දැන් මේකේ තියෙන්නේ නෑ මේ අපි මේ කතා කරපු එකේ මේ රෝදේ කියන සරල යන්ත්‍රය එහෙම නෑ. ඊළඟට ඒක සරල යන්ත්‍රයක් තමයි වැඩ පහසු කරගන්න භාවිතා කරන එක. ඒතර මේකේ තියෙනවා මේ බ්‍රේක් එක. බ්‍රේක් අල්ලන එක. මේ බ්‍රේක් කොහොම අල්ලන එක මොකක්ද? ඒක මේ මොන සරල යන්ත්‍රයක්ද? මොකක්ද ඒ සරල යන්ත්‍රය? බ්‍රේක් එක කියන්නේ මොකක්ද ඒ සරල යන්ත්‍රය? මම අහන්නේ ගිරේ වගේ. මොකක්ද මේ සරල යන්ත්‍ර වර්ගයට මොකක්ද කියන්නේ? ලීවරද ආනත තලද කප්පිද චක්‍ර සාක්ෂි දණ්ඩද? ලීවරය. ඒක ලීවරය. ඔව්. එතකොට මේක තර්ෂි කියන්න බලන්න මෙන්න මේ පැඩල් එක පාගනකොට මේ කැරගෙන එක මේක මොකක්ද? අයෂා තර්ෂි කවුරු කියන්න බලන්න. චක්‍රය හා අක්ෂ දණ්ඩ. ඔව් චක්‍රය සහ අක්ෂ දණ්ඩ. අර කට්ටියක් දෙන්න ඕනේ වෙලාව උත්තර දෙන්න. ඊට පස්සේ බලන්න මෙන්න මේකේ මේ චේන් එකේ මෙතන තියෙනවා. මේ චේන් එක ගිහිල්ලා තියෙනවා මේ එකක් වටේට. මොකද්ද මේ අපි කියනවා මේකට කොග් වීල් එක කියලා නේ. කොග් වීල් එක වටේට චේන් එක ගිහිල්ලා තියෙනවා. ඒතර එතන මොකක් වගේද නිකන් අපි ආසන්න වශයෙන් ගත්තොත් මොකද්ද එතන තියෙන්නේ? එතන චක්‍ර සාක්ෂ දණ්ඩ නෙවෙයි තියෙන්නේ. ෂෙහන් කප්පි. ඔව් කප්පියක්. මෙතන ඔව් කප්පියක් වගේ තමයි නේ. කප්පියක් වගේ කියලා කියන්න පුළුවන්. හැබැයි අර කප්පිය වල දැති නෑ. ඒ වුණාට කප්පියක් කියලා මේක කියන්න පුළුවන්. ඒතර ඔන්න ඔය විදිහට අපිට මේ වගේ සංකීර්ණ යන්ත්‍රයක් බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ පාඩම දැන් ඉවරයි. අටට කොච්චරලා තියෙනවද?
විනාඩි 5යි තියෙන්නේ. නැනෝ තාක්ෂණේ පටන් ගන්න වෙලාවක් නෑ අපිට. අපි එන ඊළඟ දවසේ පටන් ගමු මේ. ඔයාලට දැන් ගෙදර වැඩක් තියෙනවා. මොකද්ද ගෙදර වැඩේ? දන්නේ මම මේ පාඩමේ අභ්‍යාසය කරන්න ඕනේ. හරි? අභ්‍යාසය කරන්න ඕනේ ඊළඟ දවසේදී මට මේ ආය කියන්න නම් තියන්න එපා මම මේක පන්තියක් නවත්තලා තින්නේ දැන් කියන්න නම් තියන්න එපා මේ අභ්‍යාස කරන්න නැතුව මේකේ අභ්‍යාසය කරන්න. ඊට පස්සේ මේකේ මන් දීලා තියෙන පේපර් එක කරන්න. හරි පේපර් එක කරන්න. ওই දෙක කරලා තියන්න කරලා එවන්න මට. හරි? එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. හැමෝටම ආයිබෝවන්. ආයිබෝවන් සර්.